සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. රජයේ ගණකාධිකාරී සේවයට එන්න සූදානමින් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාව තාමත් උණුසුම්ව පිළිගන්නවා මේ පාඨමාලාවට. ඒ වගේම මම අපේක්ෂා කරනවා අපේ සේවයට ගණකාධිකාරී සේවයට ඔබට එන්න ලැබෙවි කියලා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය නොවඩ ඔබ සැමට ලැබෙන්නට මුලින්ම ප්‍රාර්ථනා කරමින් අද පාඩමට යන්නට පෙර මගේ යුතුයකමක් තිබෙනවා ඔබට මේ දෙවෙනි කොටස පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන්න මූලික වශයෙන්. එතකොට ඔබ දන්නවා දැන් මෙවර රජයේ විභාගවලට විශේෂයෙන් දීප්තියාප්ත සේවා විභාගවලට බඳවා ගන්නා ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් වුණා. මේ වෙනස් වුණ නිසා මෙවර තිබෙනවා කඩයිම් දෙකක් තිබෙන එකක් තමයි පළමු විභාගය පොදු පරීක්ෂණය කියලා කියනවා අපි. පොදු පරීක්ෂණය. ඒතර පොදු පරීක්ෂණය සමත් වුණාට පස්සේ තමයි දෙවෙනි විභාගෙම අපි දැන් අද පටන් ගන්න කොටසට යන්න පුළුවන්. එතකොට දැන් පොදු විභාගයේදී එකක් IQ අනිත් එක අවබෝධය. අවම 140යි හැබැයි එකතුව 100ට වඩා වැඩි වෙන්න ඕනේ. 100 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි දෙවෙනි කොටසට ඇප්ලයි කරන්න පුළුවන් කියලා ගැසට් එකේ තියෙන්නේ. එතකොට පළවෙනි කොටසේ මේ 140 බැගින් පේපර්ස් දෙකට 100ක් ගැනීම ප්‍රමාණවත් දෙවෙනි කොටසට යන්න. හැබැයි දරුවනේ ඒක අපි විභාගයකට යන්නේ. එහෙම නැත්නම් අපේ යම් දැන් අපි දන්නවනේ කඩේම් ලකුණු එනවනේ. තනතුරු සංඛ්‍යාව 101යි ඕපන් මේ සීමිත එකේ තියෙන්නේ විවෘත එකේ ගන්න මට හරියට මතක නැහැ 100 ගාණක් තියෙනවා. කොහොම නමුත් 200කට ආසන්න ගාණක්. එතකොට මේකෙදි දැන් මට මේ ගාණ මතක නැත්තේ මම මෙච්චර කාල වැඩ කළේ මේ සීමිත අයත් එක්ක නිසා. එතකොට දැන් මේ විභාගයේ දැන් මේ තනතුරු සංඛ්‍යාව සීමිත නිසා අපිට සිද්ධ වෙනවා මැක්සිමම් ලකුණු ගන්න. හයි මාක්ස් ගන්න වෙනවා. එහෙම වුණාම තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම ඔබට මුලින්ම මතක් කරනවා පළමු විභාගය සරලව හිතන්න එපා. ඒකට අපි මුල් තැනක් දිය යුතුයි. ඒත් එක්ක අපි මේ පළමු විභාගයට පෙර ඇයි මේ දෙවෙනි විභාගේ පටන් ගන්න? මේ දෙවෙනි කොටසට දේශන පටන් ගන්න කියලා ඇතමෙකුට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව මේ දෙවෙනි විභාගයේ විෂය නිර්දේශය ගත්තාම ටිකක් දීර්ඝ විෂය නිර්දේශයක් තිබෙනවා. මාත් එක්ක වැඩ කරන බොහොමයක් වැඩ කරනවා කියන්නේ මේ විභාගයට වැඩ කරන බොහොමයකගේ කතාවත් එක්ක බැලුවාම බොහොමයකට මූලික කරුණු මතක නැහැ. එහෙම නැත්නම් මූලික කරුණු අහුවෙලා නැහැ. ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙන. දැන් සිලබස් වෙනස් වෙලා. අලුත් සිලබස් දැන් තියෙන්නේ. මේක නිසා මේ සිලබස් එක පිළිවෙලකට කරන්න මුල ඉඳලා ක්‍රමානුකූල භාවයකින් යුක්තව ඔබට උගන්වන්න ඒ වගේම ඔබ හදාරන්න නම් මේකට යම් කාල සීමාවක් තිබිය යුතුයි කියන මතය තියෙනවා. ඒ වගේම මාත් එක්ක වැඩ කරන අය ඉන්නවා මෙවර විභාගය නෙවෙයි ඊළඟ අවුරුදු විභාගයට දැනට සූදානම් වෙනවා. එහෙමත් අය ඉන්නවා. ඒක නිසා එවැනි කොටසක් ඉන්නකොට මෙවර ලියන අය මම හිතනවා දැඩි කැපකිරීමකින් මේකට මුහුණ දිය යුතුයි. ඒ නිසා තමයි අපි දෙවෙනි කොටස පළවෙනි විභාගයට පෙර අපි පටන් ගන්න අද. හැබැයි තවත් බොහෝ පිරිස් සහභාගී වෙන පන්ති තිබෙනවා මීට පෙර පටන් ගත්ත ඒවා. හරි. එතකොට දැන් පළවෙනි විභාගය ගැන අපි දන්නවා බුද්ධි පරීක්ෂණයයි අවබෝධයයි මේකේ අවම 40ක් තියෙන්න ඕනේ. 100ට වැඩියෙන් තියෙන්න ඕනේ. පේපර්ස් දෙකටම. එතකොට දෙවෙනි කොටසට ප්‍රශ්න පත්‍ර දෙකයි. මොනවාද ප්‍රශ්න පත්‍ර දෙක? එකක් තමයි ගිණුම්කරණය හා මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය. එහෙම නැත්නම් කළමනාකරණ ගිණුම්කරණය එක පේපර් එකක් එනවා. එතකොට මේකේ මූල්‍ය කොටසට 140යි. sorry 60යි. මූල්‍ය කොටසට 160යි. පිරිවැය කොටසට 140යි. එහෙම තමයි පේපරේ හැදෙන්නේ.
දැන් මෙතන මේ 60 ප්‍රශ්න 5කින් ප්‍රශ්න 3ක් ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. මෙතන මේ 40 ප්‍රශ්න 3කින් 2ක් ලියන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න 8කින් 5ක් ලියන්න ඕනේ. 2ක් අතාරින්න පුළුවන්. 3ක් අතාරින්න පුළුවන්. එහෙමනම් දැන් මේකේ මේ පේපර්ස් මේ එක පේපරයක් වුණාට මේකට විෂයන් දෙකක් තියෙනවා. පිරිවැයයි ගිණුම්කරණය. මේ ගිණුම්කරණය සහ පිරිවැයේ සිලබස් එක බැලුවාම ලොකු සිලබස් එකක් තියෙනවා. ඒක නිසා අපි කල් වේලා ඇතුව ටිකක් සූදානම් විය යුතුයි. ඔබ දකිනවා මම ඔබට අද ඔබ දකින්න නැති ඔබට මම අද එව්වා පළවෙනි පළවෙනි පාඩමට අදාළ මම නෝට් එකක් ඒවා ටිකක් දිග නෝට් එකක්. මම ඒක මුල්ල ඉඳලම සාමාන්‍ය මගේ සිරිතක් තියෙන මගේ ප්‍රැක්ටිස් එක තමයි අපි යමක් කරනකොට මුල ඉඳලා පිළිවෙලකට කරන්න ඕනේ. ඒක නිසා මම මුල් පළවෙනි පාඩම සියල්ලම ඔබට අවශ්‍යයි කියලා හිතන ඔබට අවශ්‍යයි කියලා හිතන සියල්ලම මම එව්වා. එතකොට දැන් මේ පොදු දෙවෙනි පේපරේ දෙවෙනි කොටසේ දෙවෙනි පේපරේ තමයි විගණනය හා ආර්ථික විශ්ලේෂණය. විගණනය හා ආර්ථික විශ්ලේෂණය. එතකොට විගණනය හා ආර්ථික විශ්ලේෂණයේ විගණනයට 60යි ආර්ථික විශ්ලේෂණයට 40යි. මේ මාතෘකාව මේ පේපරේ ටිකක් පාඩම් කරන්න තියෙන කරුණු ටිකක් මතක් කරගත යුතු පාඩම් කළ යුතු පේපර් එකක්. මේකේ හැබැයි ප්‍රමිත තියෙනවා පළවෙනි පාඩම. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ ගිණුම් කරන ප්‍රමිත. අන්තර මෙතන ඉන්න බොහෝ මේකට අලුත් ප්‍රමිත කව වෙලා නැතුව ඇති. ඒක නිසා යම් සූදානමක් විය යුතුයි මේ තරංගයේ ජයග්‍රහණය කරන්න. ඒක නිසා අපි ටිකක් කල් වේලා ඇතුව පටන් ගත්තා. දැනට පළවෙනි විභාගයේ දක්වා සතියකට දවස් දෙකක් තමයි සැලසුම් කරලා තිබෙන්නේ ඔබට මේ දේශන මාලාව සපයන්න. ඒ දවස් දෙක තුල එතකොට දවසක් හැර දවසක් තමයි දැන් අපි ගත්තොත් සතියකට දවස් දෙකයි එක දවසක් මම වෙන් කරලා තියෙනවා පිරිවැය ගිණුම්කරණයට හා මූල්‍ය ගිණුම්කරණයට. එතකොට මේ සතියේ පිරිවැය කළොත් ලබන සතියේ මූල්‍ය ගිණුම්කරණය. එතකොට ඊළඟ සතිය ආයේ පිරිවැය. එතකොට සතියක් හැර සතියක් තමයි එක විෂයක් ඔබට වැටෙන්නේ. ඒක නිසා ඒ දවසට අපි ලොකු ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරන්න ඕනි කියන යෝජනාව ඔබට කරනවා. ඒ වගේම ඔබ මනවින් මේට සූදානම් විය යුතුයි. බයක් සැකයක් ඇති කරගන්න එපා. මුල සිතම හැම මාතෘකාවක්ම නොදන්න අයටත් ඉගෙන ගන්න පුළුවන් විදිහට මම කරනවා. ඒක මම මුලින්ම මතක් කළ යුතුයි. දැන් accounts පටන් ගන්නකොට මුල ඉඳලම පටන් ගන්න. එතකොට මූලික කර්ම අමතක වෙලා තිබ්බොත් ඒව මතක් කරගන්න පුළුවන්. ඒතර අපි අවබෝධයේ අපි ඉගෙන ගන්නකොට ඉගෙනගන්නේ දන්න කරුණු මතක කරගන්නත් නොදන්න කරුණු දැනගන්න. ඒතර පුළුවන් දේ තවත් ප්‍රබල කරගන්න. මොකද විභාගයේ ඔබට টොප් වෙන්න පුළුවන් නම් බැච් টොප් වෙන්න පුළුවන් නම්. ඒතර ඔබ දැන් මේ ඔබේ විභාගයේ පළවෙනියා වුණොත් ඔබ ගියවර අන්තිමය හා සමානයි සීනියොරිටි එකෙන් ජ්‍යෙෂ්ඨතාවය. සාමාන්‍ය රජ සේවයේදී ජ්‍යෙෂ්ඨතාවය වැදගත්. මාණ්ඩලික ශ්‍රේණිවලදී ජ්‍යෙෂ්ඨතාවය වැදගත්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පහුගිය අප්‍රේල් වල අපේ 2008 බැච් එකේ අයට ක්ලාස් 1 හම්බුණා පළවෙනි පන්තිය. එතන පළවෙනි පන්තිය හම්බුණාට පළවෙනි පන්තියේ පුටු නැහැ. එතන පළවෙනි පන්තියේ පුටු වල වාඩි කරන්නේ ජ්‍යෙෂ්ඨතාවය මත. ඒක නිසා මේ ජ්‍යෙෂ්ඨතාවයට යන්න නම් ලකුණු තියෙන්න ඕනේ. ඒක නිසා මේක සුළුවෙන් හිතන්න එපා. මුල සිට මහන්සි වෙන්න. සමහර අය දැනටමත් මට දැනෙනවා මහන්සි වෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි යමක් මහන්සි වෙලා කරමු. එතකොට ඔබට පුළුවන් වේවි මේ තරංගයෙන් ජයග්‍රහණය කරන්න. හරි. විෂයට යන්න පෙර ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මේ වෘත්තියේ යෙදෙනවා විශේෂයෙන් මේ ඔබට මේ උගන්වන විෂයන් වල අවුරුදු 20ක විතර තමයි ඉගෙනීම කරනවා. මගේ අත්දැකීම ඕනෑම මාතෘකාවක තියරියක් කියනවා. ඒ මාතෘකාවට අදාළ තියරිය න්‍යායාත්මක කරුණු ඔබ ආවරණය කරගත්තා නම් ඊට අදාළ අභ්‍යාස කීපයක් ඔබ විසඳුවා නම් කුමන ආකාරයක ප්‍රශ්නයක් ආවත් ඔබට විසඳන්න පුළුවන්.
එතකොට මේ මාතෘකාව වලින් පසුගිය වර්ෂවල ආපු පේපර්ස් තියෙනවා අපි ගාව. ඒතර මේ පේපර්ස් බැලුවාම ඕනෑම දැන් අපි ගත්තොත් පෙරසැරි කියලා දැන් අද ක්වෙස්චන් එක කරන්නේ. පෙරසැරි වල ප්‍රශ්නයක් එන ස්වරූපයක් තියෙනවා. ඒතර මේ පෙරසැරි වල ඒ ප්‍රශ්නේ එන විදියට අපි අභ්‍යාස ගණනාවක් ඇදුවම කුමන අභ්‍යාසය ඔබට ආවත් ඔබට උත්තර ලියන්න පුළුවන්. ඒකන්ද ඒ ගැන සැකයක් බයක් ඇති කරගන්න එපා. සාමාන්‍යයෙන් දැන් අපිට කියලා තියෙන සිලබස් එකේ මෙන්න මේ වගේ අභ්‍යාස ඉන්නේ කියලා. එතකොට අපිට මොන අභ්‍යාසයවත් ගැටලුවක් නැහැ. පළවෙනි කාරණේ මතක තියාගන්න ඔබ ඒ මාතෘකාවට අදාළ සාමාන්‍ය තියරිය තමයි පුතේ අමාරු. තියරිය තමයි අමාරු. මේ අමාරු තියරිය න්‍යාය අපි හරියට ඉගෙන ගත්තොත් ග්‍රහණය කරගත්තොත් ඕන ප්‍රශ්නයක් නැති. පැහැදිලිද? ඒක නිසා ඒ ගැන බයක් සැකයක් තියාගන්න එපා. පැහැදිලිද? පළවෙනි දේ විෂය. පළවෙනි දේ විෂය ආවරණය කරගමු. ඊට පස්සේ එන පේපර් එකට ඕන එකක් අපිට රෙඩි. ඔබට මම පෙන්නන්නම් අපි විෂය ඉගෙන ගත්තට පස්සේ ඕනෑම දැන් වෘත්ති විභාග තියෙනවානේ. චාර්ටර්ඩ් වේවා, රජයේ ගණකාධිකාරී වේවා, CFA වේවා, ඒ ඕනම එකක්. පැහැදිලිද? ඕනම එකක් ඔබට ඕනම වර්ගයකින් පේපරයක් අරගත්තම හදන්න පුළුවන් මට්ටමට අපි අභ්‍යාස කරමු. පැහැදිලිද? ගොඩාක් ගැඹුරු වලට යන්න අවශ්‍ය නැහැ. පහුගිය ගණකාධිකාරී සේවා විභාගවලදී ආපු ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න සහ ඊට වඩා පොඩ්ඩක් ගැඹුරු අභ්‍යාස අපි කරමු. එතකොට ඔබට ඕනෑම අභ්‍යාසයක් මනවින් හදාරන්නට පුළුවන් වේවි. පැහැදිලිද? හරි. තව මොනවාද ඒ හා සම්බන්ධව තියෙන ප්‍රශ්න? මොනවද තියෙන්නේ? ගත යුතුයි. තුනා ගත යුතුයි. පැහැදිලිද? ගිණුම් කරන්නේ විවිධ ප්‍රභේදයන් තියෙන. මොනවාද මේ ප්‍රභේද? ප්‍රභේදයන්. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය, දෙක පිරිවැය, තුන්වෙනි එක කලමනාකරණ ගිණුම්කරණය. අපි තුනක් ඉගෙන ගන්නවා. මෙතන ඉගෙන ගත්තු අය දන්නවා. ඔබ දන්නවා ඔබට මම මතක් කර දීමක් විතරයි කරන්නේ. මතක් කර දීමක් විතරයි කරන්නේ. ඔබ දන්නවා මේක. එතකොට මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද? මොකද්ද මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? සාමාන්‍යයෙන් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් අපි කියන මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් අනුසාරයෙන් ව්‍යාපාරයක සිදුවන මුදලින් මැනිය හැකි ගනුදෙනු අනුසාරයෙන් ගනුදෙනු හා සිද්ධි අනුසාරයෙන් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තොරතුරු දෙන්න තොරතුරු ලබා දෙන්න අපි සකස් කරන එහෙම නැත්නම් තොරතුරු සකස් කරන ගිණුම්කරණයට අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය. එතන මේ මූල්‍ය ගිණුම්කරණයට හසු කරගන්නේ මොනවාද? සිදු වෙච්ච ගනුදෙනු හා සිද්ධීන්. ඒ කියන්නේ අතීත ගනුදෙනු හා සිද්ධි. සිදු වුණ එහෙම නැත්නම් අතීත ගනුදෙනු හා සිද්ධි තමයි මූල්‍ය ගිණුම්කරණයට අපි ලක් කරන්නේ. පැහැදිලිද? මම මේක සටහන දීලා තියෙන හරිය මම පැහැදිලි කරන එක විතරයි කරන්නේ. එතකොට මූල්‍ය ගිණුම්කරණයේදී මේ ගිණුම්කරණය අනිවාර්යයි. මූල්‍ය ගිණුම්කරණය අනිවාර්යද නැද්ද? අනිවාර්යයි. ඇයි අපි එහෙම කියන්නේ? සාමාන්‍ය ඔබ දන්නවා ව්‍යාපාර ප්‍රභේද කීපයක් තියෙනවා. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. ඊට පස්සේ රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, සමාගම්, වෙනත් රාජ්‍ය ආයතන එහෙම තියෙනවා. අපි සාමාන්‍ය වාණිජ්‍ය ව්‍යාපාරයේදී වාණිජ්‍ය කටයුතු වලදී තුනයි. එතකොට මේ වගේ ආයතන වලට තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ආයතන වලට ගිණුම් කටයුතු තැබීම අනිවාර්ය නැහැ. හැබැයි බදු ගෙවන්න ගියාම බදු කරණයේදී එහෙම නැත්නම් පුද්ගලයෙක් ලද ආදායම සම්බන්ධයෙන් සනාතන දෙන්න ගියාම ඒත් ගිණුම් හදන්න ඕනේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ තනි ව්‍යාපාරිකයෙක් නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔබේ ආදායම සනාත කරනකොට ඔබ ගිණුමක් සකස් කරලා දිය යුතුයි. ඒකත් අපි අනිවාර්ය නැති වුණාට අනිවාර්ය වෙන අවස්ථා තියෙනවා. හැබැයි සමාගමක් ගත්තොත් ගිණුම් දැබීම අනිවාර්යයි. ඒක නිසා අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය අනිවාර්ය අංගයක්. මූල්‍ය ගිණුම්කරණය අනෙකුත් ගිණුම්කරන ප්‍රභේදයන්ට සාපේක්ෂව අනිවාර්යයි. හරිද? අනිවාර්යයි. එතකොට අපි මූල්‍ය ගිණුම්කරණයට ලක් කරන්නේ හසු කරගන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු.
ඒ වගේම තමයි නිශ්චිත කාලච්ඡේදයක් සඳහා ගිණුම් පිළියෙල කරනවා. නිශ්චිත කාලච්ඡේදයක් සඳහා ගිණුම් පිළියෙල කරනවා. පැහැදිලිද? නිශ්චිත කාලච්ඡේදයක් සඳහා අපි ගිණුම් පිළියෙල කරන. මේ කාලච්ඡේදය වසරක් වෙන්න පුළුවන්. උපරිම කාලය වසරයි. සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව මාස 3කට 6කට 9කට ඕන කාලයකට අපිට හදන්න පුළුවන්. හැබැයි මූලික පරමාර්ථය මොකද්ද? අපි කියනවා ස්ටේක් හෝල්ඩර්ස්ලාට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම. විශේෂයෙන් අපි බාහිර පාර්ශ්වයන්ට දෙන තොරතුරු කිසියම් පිළිවෙලකට විධිමත් ආකාරයකට සපයන්න මූල්‍ය ගිණුම්කරණය භාවිතා කරනවා. පැහැදිලිද? ඒ සම්බන්ධයෙන් මුකුත් ගැටලු තියෙනවද කාට හරි? ගිණුම්කරණය සාමාන්‍ය ලිමිටඩ් එක ලියන සමහර අයට ගිණුම්කරණය අහුවෙච්ච නැති අය ඉන්නවා. සරලව ගත්තොත් මූල්‍ය ගිණුම්කරණය අදාළ වෙන්නේ ව්‍යාපාරයක සිදුවන මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් අනුසාරයෙන් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම තමයි මූල්‍ය ගිණුම්කරණයේ පරමාර්ථය. පැහැදිලිද? එතන මූල්‍ය ගිණුම්කරණය අනිවාර්ය අංගයක්. ඊට පස්සේ පිරිවැය ගිණුම්කරණය. පිරිවැය ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයක කළමනාකරුවන්ට තොරතුරු ලබා දීමේ අරමුණින්. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක පැවැත්ම සඳහා වැදගත් වෙන්නේ කළමනාකරන තීරණ. මේ කළමනාකරන තීරණ ගන්නකොට විශේෂයෙන් ව්‍යාපාරයක්. අපි කතා කරන්නේ වාණිජ ව්‍යාපාර ගැන. හැබැයි ඔබ විභාගෙ ලියන්නේ මොනවටද? විභාගෙ ලියන්නේ මොනව සම්බන්ධයෙන්ද? රජයේ ගණකාධිකාරීවරයෙකු වෙන්න. තමයි විභාගෙ ලියන්නේ. හැබැයි ඔබෙන් අහන්නේ ප්‍රශ්න මොනව සම්බන්ධයෙන්ද? වාණිජ ව්‍යාපාර සම්බන්ධ. ඒක නිසා අපි වාණිජ ව්‍යාපාර ගැන ඉගෙන ගන්නවා. හරි? එතකොට කළමනාකරන තීරණ ගන්න. කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සම්පාදනය සඳහා පිරිවැය ගිණුම්කරණය භාවිතා කරනවා. පිරිවැය තොරතුරු. දැන් ගත්තොත් භාණ්ඩයක පිරිවැය කොච්චරද? සේවාවක පිරිවැය කොච්චරද? භාණ්ඩ නිෂ්පාදන පිරිවැය කොච්චරද? මිල තීරණය කිරීමේදී මොනවද අනුගමනය කරන ක්‍රමවේද? එතකොට තීරණය කරන මිල කොච්චරද? එතකොට එක් සෙක්ෂන් වල ලාභද පාඩුද කොහොමද කියලා පිරිවැය සම්බන්ධ පිරිවැය තොරතුරු රැස් කරලා සකස් කරලා මැනීම කරලා රැස් කරලා සකස් කරලා ඊට පස්සේ විචලතා තියෙනවා නම් ඒවා හොයලා බලලා ඒවා සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් ව්‍යාපාරයක් පාලනය කරන්න දිශාගත කරන්න විවිධ තීන්දුව తీරන ගන්න අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනවා. කොහෙන්ද? පිරිවැය ගිණුම්කරණය. පැහැදිලිද? පිරිවැය ගිණුම්කරණය. මම මේකේ සටහන දීලා තියෙන නිසා ඔබට ඕන ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. මේ සටහන කියව ගත්තා නම් එහෙම නැත්නම් දැන් කියවනවා නම් මේත් එක්ක ඔබට එන ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. එතකොට පිරිවැය ගිණුම්කරණයේ කළමනාකරණයට අවශ්‍ය තොරතුරු ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. මොනවද තියෙන ප්‍රශ්න දෙනවද මොකොත්? ඉස්සරහට යන්න ඉස්සෙල්ලා. පිරිවැය ගිණුම්කරණයේදී බාහිර පාර්ශ්වයන්ට විශේෂිත වූ බාහිර පාර්ශ්වයට තොරතුරු සැපීමක් කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මෙහෙමයි. විශේෂිත වූ බාහිර පාර්ශ්වයක් කියන්නේ මොන වගේ අයද? රජයක් මගින් මොන හරි විස්තරයක් ඉල්ලුවාම සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා. ව්‍යාපාරයක පිරිවැය තොරතුරු කළමනාකරණයට විතරයි. දැන් භාණ්ඩයක් නිෂ්පාදන පිරිවැය කියන්නකෝ. ශ්‍රම පිරිවැය කියන්නකෝ. හැබැයි මෙන්න මෙහෙම දේවල් තියෙනවා. යම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රජයට පුළුවන් පාලනයන් කරන්න. දැන් ගත්තොත් සේවක වැටුප. එතකොට සේවක වැටුප් සම්බන්ධයෙන් තියෙන වැටුප් පරිපාලක සභා 50ක් තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවෙන් පාලනය කිරීම කරන තර අවම වැටුප් වාගේ දේවල් තියෙනවා. ඒ හැරෙන්නට වෙන තොරතුරක් නිෂ්පාදන සම්බන්ධයෙන් අහන්න බෑ. නිෂ්පාදන සම්බන්ධයෙන් අහන්න ඒ කියන්නේ එහෙම ඇහුවා කියලා ඒක ඇත්තටම තේරුමකුත් නෑ අහන්නෙත් නෑ සාමාන්‍යයෙන්. දැන් මම බදුකරණය සම්බන්ධයෙන් මම
ටැක්ස් ෆයිල් කරන එක්කනේ බදු ෆයිල් මම කීපයක් කරනවා. ඉතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ඒගොල්ලන්ට අවශ්‍ය වුණොත් වියදම සනාථ කරගන්න ප්‍රූෆින් ගත්තොත් සමහර තහවුරු කිරීම ගත්තොත් හැර වෙන දේවල් ඒගොල්ලන්ට අදාළ නැහැ. පැහැදිලිද? ඒ නිසා මේ පිරිවැය සම්බන්ධ තොරතුරු විශේෂයෙන්ම කළමනාකරන තීරණ හා බැඳුණු තොරතුරු. කළමනාකරන තීරණ හා බැඳුණු තොරතුරු තමයි පිරිවැය තොරතුරු. පැහැදිලිද? දැන් එහෙම ප්‍රශ්න අහන්න. එතකොට මේවා විසඳගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දන්න දේ තමයි මේ අහන ප්‍රශ්නත් එක්ක තමයි ඔබට තියෙන ප්‍රශ්නයක් සැකයක් තිබෙනවනේ ඒක නිවැරදි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. පැහැදිලිද? අනිත් එක තමයි මේක පාඩම් නොකර මතක තබා ගන්න. සාමාන්‍යයෙන් මම මේ කතා කරන කරුණු ටික ඔබට මතක තිබ්බනම් ඇති. මම මේ කතා කරන දේ ඔබට මතක තිබ්බනම් ඒක ප්‍රමාණවත් හොඳටම ප්‍රමාණවත්. පැහැදිලිද? ඒක නිසා අර එහෙම ප්‍රශ්න අහනවා නම් ඒ වගේ කරුණු මතක තියෙනවා. පැහැදිලිද? තාම නැත් තියෙන ප්‍රශ්නේ වගේ. හරි. අපි යන් එහෙමනම් තපට ඉස්සරහට යන්. මේකේ සටහන වලට දීලා තියෙන මම ඉතල print කරලා ගන්න නැති කියලා මම මේ පොඩ්ඩක් අර මම කතා කරන දේ ඇහෙන්නේ නැති වුණොත් කියලා තමයි මම ඔබට මේක මේ presentation එක මම හදලා ඉදිරිපත් කරන්නේ. පිරිවැයකරණය හා පිරිවැය ගිණුම්කරණය කියන්නේ දෙකක්ද? පිරිවැයකරණය හා පිරිවැය ගිණුම්කරණය. එතකොට පිරිවැය ගිණුම්කරණය කිව්වම පිරිවැය ගිණුම්කරණය කිව්වම ඔබට දන්නවා ගිණුම්කරණය කිව්වම පිරිවැය වාර්තා කිරීම හා බැඳිච්ච ක්‍රියාවලියක්. පිරිවැයකරණය හා පිරිවැය ගිණුම්කරණය. පිරිවැයකරණය හා පිරිවැය ගිණුම්කරණය. මේක දෙකක්. එතකොට පිරිවැය ගිණුම්කරණය කියන්නේ මොකද්ද? පිරිවැය වාර්තා කිරීම හා බැඳිච්ච ක්‍රියාවලිය. පිරිවැයකරණය කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක එහෙම නැත්නම් නිෂ්පාදන ඒකකයක පිරිවැය නිශ්චය කිරීම හා බැඳුණු ක්‍රියාවලිය. දෙක. පැහැදිලිද? එතකොට පිරිවැය ගිණුම්කරණය කියන්නේ පිරිවැය වාර්තා කිරීම හා සම්බන්ධ ක්‍රියාවලියක්. පැහැදිලිද? බලන්න මම ඔයාලට දීලා තියෙනවා. ඒකනේ ඉහළ කළමනාකරණයට අවශ්‍ය තොරතුරු. එහෙම නැත්නම් උන්ගේ සැලසුම් සකස් කරන්න, පාලනයන්ට තොරතුරු රැස් කරන්න, එහෙම නැත්නම් වාර්තා ඉදිරිපත් කරන්න, වර්ගීකරණයන් කරන්න, විශ්ලේෂණයන් කරන්න. ඒතර ඒ වගේ විවිධ දේවල් වලට අවශ්‍ය පිරිවැය නිර්මාණය කිරීම තමයි පිරිවැය ගිණුම්කරණයෙන් කරන්නේ. හැබැයි පිරිවැයෙන් කරන්නේ මොකද්ද? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයට අදාළ පිරිවැය නිශ්චය කිරීම, පිරිවැය මැනීම, පිරිවැය තීරණය කිරීම සිදු කරන ක්‍රියාවලියකට අපි කියනවා පිරිවැයකරණය කියලා. පැහැදිලිද? පිරිවැය ගිණුම්කරණය කිව්වොත් වාර්තා කිරීම පැත්ත, පිරිවැයකරණය කිව්වොත් පිරිවැය නිශ්චය කිරීමේ ක්‍රමය. පැහැදිලිද? පිරිවැය ගිණුම්කරණය හා පිරිවැයකරණය. මේවා එකිනෙකට වෙනස් වචන. ඇයි අපි මේ වචන මුලින් ඉගෙන ගන්නෙ? ඇයි අපි මේ විෂයක් ඉගෙන ගත්තේ මේ වචන මුලින් ඉගෙන ගන්නේ? පොඩක් මතක් කරගන්නේ. ඇයි මුලින් මේවා මතක් කරගන්නේ? පසු අවස්ථාවලදී පස්සේ අපි විවිධ අභ්‍යාස සකස් කරද්දී අභ්‍යාසවලදී මේ වචන අපිට භාවිතා වෙනවා. මේ වචනවල අර්ථය අපි නොදැන හිටියොත් අපිට සැකයක් මතුවෙනවා මේකේ අර්ථය මොකක්ද කියලා. මේකේ අවබෝධය මොකක්ද කියලා ගැටලුවක් මතුවෙනවා. පැහැදිලිද? ඒක නිසා අපි මේ වචන පිළිබඳ අවබෝධය ලබා ගත යුතුයි. එනම් පිරිවැය ගිණුම්කරණය හා පිරිවැයකරණය. ඊට පස්සේ පිරිවැය ගිණුම්කරණය අපි පිළිබඳ ඉගෙන ගද්දී පිරිවැය ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය සසඳන්න ඕන. පිරිවැය ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය සැසඳීම අපි කරනවා. මම ඔබට දීලා තියෙන විස්තර. කාලච්ඡේදය ගත්තොත් කොහොමද වෙන්නේ? කාලච්ඡේදය පිරිවැය ගිණුම්කරණය හා මූල්‍ය ගිණුම්කරණයට කාලච්ඡේදය කොහොමද බලපාන්නේ?
අපි දන්නා මූල්‍ය ගිණුම්කරණයේදී කාලච්ඡේදය සාමාන්‍ය මගේ ශෛලි මම ප්‍රශ්න අහනවා. කෙනෙකුට කියන්නත් පුළුවන්. නිශ්චිතයි. නිශ්චිත කාලච්ඡේදයකට තමයි අපි ගිණුම් සකස් කරන්නේ. සාමාන්‍යයෙන් අපේ කාලච්ඡේදය කොච්චරද? වසරයි. කාලච්ඡේදය වසර 1යි. කාලච්ඡේදය වසර 1යි. පැහැදිලිද? එතකොට පිරිවැය ගිණුම්කරණයේදී අපිට කාලච්ඡේදය කොහොමද? එහෙම නිශ්චිත කාලච්ඡේදයකට නෙවෙයි ගිණුම් සකස් කරන්නේ පිරිවැය ඒකකයකට සම්බන්ධ වෙනවා. දැන් පිරිවැය ඒකකය කියලා වචනයක් ආවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා පිරිවැය. පිරිවැය ඒකකයක් කියන්නේ පිරිවැය මනින හඳුනා ගන්න ගණනය කරන ඒකකයක්. දැන් අපි ගත්තොත් බේකරියක පාන් ගෙඩියක්, බඩු මඩුවක පුටුවක්, ඒ වගේ නිෂ්පාදන ඒකකයක්, සේවා ඒකකයක්. සේවා ඒකක මනින විවිධ ක්‍රම තියෙනවා. පැයකින් වෙන්න පුළුවන්. හෝටලයක නම් කාමරයක්, එහෙම නැත්නම් යම් කාලයක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එතකොට විවිධ පදනම් තියෙනවා. එතකොට ඒකකයකටයි පිරිවැය සම්බන්ධ වෙන්නේ කාලය අනුව නෙවෙයි. හැබැයි මූල්‍ය ගිණුම්කරණයේදී කොහොමද අපි ගිණුම් සකස් කරන්නේ? කාලයකට ගිණුම් කරපු අය දන්නවා. අහවල් දිනෙන් අවසන් මාසය සඳහා, මාස 3 සඳහා, මාස 6 සඳහා, වසර සඳහා එහෙමයි අපි ගිණුම් පිළියෙල කරේ. පැහැදිලිනේ? එhmenan නිශ්චිත කාලයකට තමයි අපි මූල්‍ය ගිණුම්කරණයේ ගිණුම් සකස් කළේ. ඔබ ගාව තියෙනවා, ඔබට පුළුවන් මේක බලා ගන්න. ගනුදෙනු ආවරණය වෙන්නේ කොහොමද? මූල්‍ය ගිණුම්කරණයෙන් කොහොමද ආවරණය වෙන්නේ? මූල්‍ය ගිණුම්කරණයෙන් සමස්ත ව්‍යාපාරය සඳහාම ආවරණය වෙනවා. සමස්ත ව්‍යාපාරය සඳහාම ගිණුම් සකස් කරනවා. විවිධ සෙක්ෂන් තියෙනවා නම් ආයතනේ විවිධ සෙක්ෂන් තිබෙනවා නම් අංශ ගණනාවක් තිබෙනවා නම් සියලුම අංශ සියලුම ශාඛා මේවා එකට එකතු කරලා තමයි ගිණුම් පිළියෙල කරන්නේ. හැබැයි දැන් බලන්න සමූහයකට හැදුවොත් ඒකාබද්ධ වුණොත් A හා B ඒකාබද්ධ වෙනවා. එතකොට සමූහයටම හදලා පෙන්නන්න ඕනි. වෙන වෙනමත් හදන්න ඕනි, සමූහයටත් හදන්න ඕනි. පැහැදිලිද? එතකොට පිරිවැය ගිණුම්කරණයේදී කිසියම් ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්, කිසියම් භාණ්ඩයක් වෙන්න පුළුවන්, පෙරසැරියක් වෙන්න පුළුවන්, ඒක සෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම කොටසකට පිරිවැය ගිණුම් සකස් කරන්න පුළුවන්. කවුද තීරණය කරන්නේ? කාගේද අභිමතය? කවුද තීරණය කරන්නේ? කළමනාකරණයයි තීරණය කරන්නේ මොකද්ද පදනම කියලා. ඔව්. ප්‍රශ්නයක් අහන්න ඇතුවද? පැහැදිලිද? එතකොට ඊළඟ එක අරමුණ. මොකද්ද අරමුණ? මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ මොකද්ද? මූල්‍ය තත්ත්ව වාර්තා කිරීම. වාර්තා කිරීම. ආදායම් ප්‍රකාශ, මූල්‍ය තත්ත්ව ප්‍රකාශ සකස් කරනවා. ඒ වගේම අනිත් පැත්තේ ඇල්මක් දක්වන පාඩමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම. හැබැයි පිරිවැය ගිණුම් සකස් කරන්නේ මොනවටද? පිරිවැය ගිණුම්කරණයේ තොරතුරු සකස් කරන්නේ මොකක්ද? කළමනාකරණයේ අවශ්‍යතාවය. කළමනාකරණ තීරණ ගන්න. කළමනාකරණ තීරණ ගන්න, සැලසුම් සකස් කරන්න, පාලනයන්ට, මෙහෙයවීමට, ඇගයීමට, කාර්ය සාධනය අග යන්න, අන්න ඒ වගේ තොරතුරු වලට. පැහැදිලිද? අරමුණ වෙනස් වෙනවා. වියදම් විශ්ලේෂණය කොහොමද කරන්නේ? කාරණය අපි මේ වෙනස්කම් ගැන කතා කරනකොට වියදම් විශ්ලේෂණය. වියදම් විශ්ලේෂණය කරන්නේ කොහොමද? අපි ගත්තොත් මූල්‍ය ගිණුම්කරණයේ මගේ වේගය වැඩිද? මූල්‍ය ගිණුම්කරණයේ අපි වියදම් වර්ග කරනවා කොහොමද? බෙදාහැරීම, පරිපාලන, මූල්‍ය පරිපාලන වෙනත් මූල්‍ය කියලා අපි වියදම් වර්ග කරනවා. විශ්ලේෂණය කරන එක් වර්ග ගන්නවා. හැබැයි පිරිවැය ගිණුම්කරණයේ කොහොමද? ඍජු හා වක්‍ර පදනම්. ඔය එක උදාහරණයක්. විවිධ පදනම් තියෙනවා. විවිධ පදනම් තියෙනවා. එක උදාහරණයක් තමයි ඍජු හෝ වක්‍ර. ඍජු වක්‍ර. තව තියෙනවා පොදු කාර්ය පිරිවැය. පොදු දැන් මේ වක්‍ර පිරිවැයමනේ පොදු කාර්ය කියන්නේ. අද මම පිරිවැය වර්ග කිරීම කරනවා. මම ඔයාලට දීලා තියෙනවා. එතකොට විවිධ පදනම් වර්ග කරනවා. මයික් හැසිරීම අනුව ඊට පස්සේ
විවිධ පදනම් අනුව වර්ග කරනවා. අවශ්‍යතාවය අනුව වර්ග කරනවා. පැහැදිලිද? අවශ්‍යතාවය අනුව වර්ග කරනවා. දැන් අරකේ වර්ග තියෙනවා. දැන් මූල්‍ය ගිණුම් කරන්නේ පරිපාලන කිව්වම මේ කොටසක් තියෙනවා. බෙදා හැරීම කිව්වම කොටසක් තියෙනවා. නිශ්චිතයි. ඒක දැන් ඔබ දන්නවා ගිණුම් කරන ප්‍රමිත වලින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුව අනුව කියලා තියෙනවා වර්ග කරන්න ඕනි විදිය. සමාගම කරන් අවසාන ගිණුම් සකස් කරද්දී දීලා තියෙනවා මෙන්න මෙහෙමයි වර්ග කරන්න කියලා. මෙන්න මේවා ඉදිරිපත් කරන්න කියලා දන්නවා. හෙළිදරව් කරන්න ඕනේ මේ තොරතුරු කියලා අපි දන්නවා. හැබැයි පිරිවැය ගිණුම් කරන එහෙම එකක් නැහැ. අපිට අභිමත පරිදි අපේ අවශ්‍යතාවයේ පරිදි අපේ තීරණවලට උචිත වෙන පරිදි තොරතුරු රැස් කරන්න වර්ග කරන්න වාර්තා දාන්න අපිට පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? දැන් මේ සාමාන්‍ය මේ මූලික කරුණු දැන් අපි මෙහෙම කතා කළාට ඉගෙනගත්ත ඔබත් සමහරලාට මේ මූලික කරුණු එක සැරයක් දෙසරයක් කියවලා ආයි දවස් කීපයකට පස්සේ කතා කරනකොට අමතක වෙයිවි. ඒක තමයි සාමාන්‍ය මට්ටමේ අවබෝධයක් තිබ්බනම් ප්‍රමාණවත් මේවෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් අපිට ඉස්සරහට මේක වැදගත්. කාර්යක්ෂමතාවය කොහොමද මනින්නේ? මූල්‍ය ගිණුම් කරන්නේ කාර්යක්ෂමතාවය කොහොමද මනින්නේ? ශුද්ධලාභය කාර්යක්ෂමතාවය මනින්නේ මොකකින්ද? මූල්‍ය ප්‍රකාශන මෙහෙයුම් ප්‍රතිඵල මූල්‍ය ප්‍රකාශන වලින් කාර්යක්ෂමතාවය මනිනවා. මේ අනේ පොදු ඉල්ලීමක් ඔබ මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහලා මයික් එක ඔෆ් කරන්න. එතකොට මූල්‍ය ප්‍රකාශන වලින් අපි දන්නවා ආදායම් ප්‍රකාශයෙන් මොනවද මනින්නේ ව්‍යාපාරයක? මෙහෙයුම් ප්‍රතිඵල. ඔව්. තව කෙනෙක් කියන්න බලන්න. මෙහෙයුම් ප්‍රතිඵල ඒ වගේම කාර්ය සාධනය. අපි කියනවා කාර්ය සාධනය කියලා. මේකෙන් මනින්නේ කාර්ය සාධනය. මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් මොනවද මනින්නේ? මූල්‍ය තත්ත්වය. වචනයක් කියනවා මේකට. මූල්‍ය තත්ත්වය එහෙම නැත්නම් අපි කියන නුබුන්වත්භාවය කියලා. නුබුන්වත්භාවය. බංකොලොත්ද නැද්ද කියලා මයින්න මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය මයින්න පුළුවන් අපිට නුබුන්වත්භාවය. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් කාර්යක්ෂමතාවය මනින්න මූල්‍ය ප්‍රකාශන වලින්. පිරිවැය ගිණුම් වල කොහොමද මූල්‍ය තත්ත්වය මනින්නේ? කාර්ය සාධනය මනින්නේ කොහොමද? කාර්ය සාධනය මනින්නේ කොහොමද? පිරිවැය ගිණුම් වල. ලාභය මගින් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පෙර සැරේ අනුව පුළුවන් නේ. ඒතර එක් සෙක්ෂන් අනුව පුළුවන්. දැන් අපි ගත්තොත් ආයතනයක AB කියලා සෙක්ෂන් 3ක් තියෙනවා නම් මේ එක් සෙක්ෂන් වෙනම මනින්න පුළුවන්. එක් සෙක්ෂන් වෙනම මනින්න පුළුවන්. පිරිවැය ගිණුම් කරන එච්චරටම සාර්ථක නම් විධිමත් ආයතනවල එතරම් දුරට සාර්ථකයි. බහණ්ඩෙන් මනින්න පුළුවන්. ඔබ දන්නවා ආන්තික පිරිවැය කරණයේදී එහෙම අපි තීරණය කරනවා බහණ්ඩ නවත් නිෂ්පාදනය කරනවද නැද්ද? මිලදී ගන්නවද නිපදවනවද? වහනවද පවත්වාගෙන යනවද? ඒ වගේ තීරණ වලට අපි යනවා. ඒක නිසා පිරිවැය ගිණුම් කරන්නේදී එක් ක්ෂේත්‍ර අනුව, පෙරසැරිය අනුව, බහණ්ඩ අනුව, සේවාවන් අනුව අපිට පිරිවැය කාර්යක්ෂමතාවයම ඉන්න පුළුවන්. ඊළඟ කාරණේ මොකද්ද? ද්‍රව්‍ය පාලනය. කාර්යක්ෂමතාවය ඊගාවට ද්‍රව්‍ය පාලනය. ඔබ දැකලා තියෙනවද මූල්‍ය ගිණුම් කරන්නේ ද්‍රව්‍ය පාලනය? සාමාන්‍යයෙන් නැත්තේ නෑ. දැන් අපි අපේ ආයතනවල ගත්තොත් රාජ්‍ය ආයතනවල අපි පිරිවැය පැත්තක් නැති වුණාට අපි ද්‍රව්‍ය පාලනයක් කරනවා. භාණ්ඩ සමීක්ෂණ ඊට පස්සේ ගිණුම් ගත කිරීම ඒ වගේ දේවල් තියෙනවා. පැහැදිලිද? දැන් අලුතෙන් තියෙනවා දැන් අපේ පළාත් සභාවේ තියෙනවා වත්කම් කළමනාකරන පද්ධතිය කියලා. අපි වත්කම් කළමනාකරණය කරනවා. ඒතර ඒ වගේ පාලනයක් වෙනවා රාජ්‍ය ආයතනවල. නැත්තේම නෑ. නමුත් අපි පොදුවේ ගත්තාම මූල්‍ය ගිණුම් කරන්නේ ද්‍රව්‍ය පාලනයක් දකින්න බෑ. හැබැයි පිරිවැය ගිණුම් කරන්නේ ද්‍රව්‍ය පාලනයක් තියෙනවා. ඇයි පිරිවැය ගිණුම් කරන්නේ ද්‍රව්‍ය පාලනයක් තියෙන්නේ?
මොන වගේ හේතුන් නිසාද? ඇයි පිරිවැය ගිණුම්කරණයේ ද්‍රව්‍ය පාලනයක් තියෙන්නේ? අපතේ යම් අග කරගන්න. දැන් බලන්න ඔයාලට මතක ඇති ඔය පෙරසැර ගිණුම් වල අපතේ කියලා එකක් තියෙනවා. සාමාන්‍ය අපතේ, අසාමාන්‍ය අපතේ, අසාමාන්‍ය ලාභය ඒවා තියෙනවා. භාණ්ඩයක පිරිවැය ගණනය කරද්දී සෑම ද්‍රව්‍යයක්ම වැදගත්. සෑම ශ්‍රම පැයක්ම එහෙම නැත්නම් ශ්‍රම කාලය වැදගත්. ඔබ දන්නවා විචලතා ඉගෙනගෙන තියෙන අය නිර්කාර්ය විචලතා කියලා අපි ගණනය කරනවා. නිකරණයේ සිට කාලයට පරිගෙව්වා. ඒක වියදම නිර්කාර්ය විචලතා කියලාත් අපි ගණනය කළා මතකද? එහෙමනම් විවිධ අවස්ථාවලදී ඍජු ද්‍රව්‍ය පාලනය හරි වැදගත් පිරිවැයට. එහෙම නැත්නම් පිරිවැය නිශ්චය කරන්න බෑ හරියට. පිරිවැය හඳුනා ගන්න බෑ. පිරිවැය මනින්න බෑ. පිරිවැය පාලනය කරන්න බෑ. එහෙමනම් ඍජු ද්‍රව්‍ය පාලනය පිරිවැය ගිණුම්කරණයේදී වැදගත් නැද්ද? වැදගත්. පැහැදිලිද? ඊළඟ කාරණය පද්ධතියේ ස්වාධීන බව. මොකද්ද මේකේ අදහස? පද්ධතියේ දැන් මූල්‍ය ගිණුම්කරණයට පිරිවැය පද්ධතියක් නැතුව යන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ගන්නකො ව්‍යාපාරයක්. ඔබ දන්න සාමාන්‍ය ව්‍යාපාරයක් ගන්න. ඒ සාමාන්‍ය ව්‍යාපාරයක පිරිවැය පද්ධතිය තියෙනවද? නැහැ. පිරිවැය ගිණුම් තියෙනවද? නැහැ. හැබැයි මූල්‍ය ගිණුම් තියෙනවා. ඒක හන්ද පිරිවැය ගිණුම් පද්ධති නැති වුණාට මූල්‍ය ගිණුම් පද්ධතිය යන්න පුළුවන්. එහෙනම් ස්වාධීන බව කියන්නේ Tamanට විතරක්. පිරිවැය නැතුව යන්න පුළුවන්ද? ඔව්. මූල්‍ය ගිණුම් වල පුළුවන්. හැබැයි පිරිවැය ගිණුම් වලට යන්න නම් අනිවාර්යෙන්ම මූල්‍ය ගිණුම් තිබිය යුතුයි. ඇයි? පිරිවැය ගිණුම් සඳහා මූල්‍ය ගිණුම් අවශ්‍යයි. ඇයි අවශ්‍ය? පෙර වර්ෂයේ පිරිවැය, ගිය මාසේ පිරිවැය, ගිය සතියේ පිරිවැය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදන පිරිවැය පාලනයේදී දරූ පිරිවැය අපි විචලතා සකස් කරන්නේ ප්‍රමිත පිරිවැයයි සත්‍ය පිරිවැයයි. සත්‍ය පිරිවැය කියන්නේ දරූ පිරිවැය. දරූ පිරිවැය කොහෙද තියෙන්නේ? මූල්‍ය ගිණුම් වල. පැහැදිලිද? එහෙමනම් පද්ධතියේ ස්වාධීන භාවය ගත්තාම මොකද වෙන්නේ? පද්ධතියේ ස්වාධීන භාවය මූල්‍ය ගිණුම් වලට ස්වාධීනව යන්න පුළුවන්. හැබැයි පිරිවැය ගිණුම් වලට මූල්‍ය ගිණුම් අවශ්‍යයි. මූල්‍ය ගිණුම් නැතුව පිරිවැය ගිණුම් නිවැරදිව සකස් කරන්න බෑ. ප්‍රතිඵල සැසඳීම දැන් අපි ගන්නකොට ව්‍යාපාරයක සෙක්ෂන් අනුව A අංශයයි B අංශයයි සසඳන්නේ නැත්තේම නෑ. දැන් මේ අපි මෙහෙම ඉගෙන ගන්නකොට කියන මූල්‍ය ගිණුම් වල සැසඳීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. හැබැයි මේ කියන්නේ පිරිවැය ගිණුම් එක්ක මූල්‍ය ගිණුම් සැසඳීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක. එහෙම නැතුව දැන් අපි ඔබ දන්නවා ගිණුම්කරණයේ තියෙනවා සැසඳීමේ සංකල්පය කියලා එකක්. සැසඳීමේ සංකල්පය කියන්නේ අපි තුමු AB සමාගම 2020 තොරතුරුත් එක්ක 2021 සසඳන්න ඕනේ. 2020 තොරතුරුත් එක්ක 2021 සසඳන්න ඕනේ. එතකොට AB සමාගම BC සමාගමත් එක්ක සසඳන්න ඕනේ. AB සමාගම BC සමාගමත් එක්ක සසඳන්න ඕනේ. හරිද? ඒ සැසඳීම තියෙනවා. මම මේ මෙතන කතා කරන්නේ ඒ කියන්නේ දැන් පිරිවැය ගිණුම් එක සසඳීමක් කරන්නේ නැහැ. පිරිවැය ගිණුම් එක්ක මූල්‍ය ගිණුම් සැසඳීමක් කරන්නේ නැහැ කියන එකයි මෙතනදී කියන්නේ. හැබැයි පිරිවැය ගිණුම් මූල්‍ය ගිණුම් එක්ක සසඳනවා. පිරිවැය ගිණුම් මූල්‍ය ගිණුම් එක්ක සසඳනවා. පැහැදිලිද? පිරිවැය ගිණුම් මූල්‍යමය ගිණුම් එක්ක සසඳනවා. ඒ කතාව තමයි මෙතන කියන්නේ. හරි? දැන් අපි ඉගෙන ගන්න මොන විෂයද? පිරිවැය ගිණුම්කරණය. ඉගෙන ගන්න පිරිවැය ගිණුම්කරණය. ඒතර පිරිවැය ගිණුම්කරණයේ පැත්තෙන් තමයි මේ බලන්නේ. මූල්‍ය ගිණුම් පැත්තෙන් නෙවෙයි. පැහැදිලිද? ඒක මතක් කරන්න ඕනේ. ඊට පස්සේ නාස්ති අපතය මූල්‍ය ගිණුම් වලදී විශේෂයෙන් හඳුනා ගන්නවද? බොහොමයක නැහැ.
බොහොමයක නැහැ. ඔබ දැකලා තියෙනවද? දැන් ඔබ වැඩ කරනවානේ බොහොමයක් කාර්යාලවල. අපතේ ගිණුම් තියනවද? නාස්ති ගිණුම් තියනවද කොහෙවත්? හැබැයි නාස්ති වෙනවා. ගිණුම් තබන්නේ නැහැ. විදුලිය නාස්ති වෙනවා, කාලය නාස්ති වෙනවා, සම්පත් අපත යනවා. ඕන තරම් දේවල් තියෙනවා. ව්‍යාපාරවලත් එහෙමයි. හැබැයි ව්‍යාපාරවල තියෙනවද බොහොමයක අඩුවේ හානිය වූ තොග වාගේ දේවල්? නැත්තේ නෑ තියෙනවා. ඒකට හේතුව දැන් බලන්න එළවලු ව්‍යාපාරිකයෙක් ගත්තම කොච්චර නාස්තියක් තියෙනවද? හැබැයි නාස්ති ගිණුම් නැහැ. අපතයන් ගිණුම් අඩුයි. ඒ මූල්‍ය ගිණුම් වල හැබැයි පිරිවැය ගිණුම් වල අපතේ ගණනය කළ යුතුයි. ඇයි ගණනය කරන්න ඕනි? දැන් අපි හිතමු අමුද්‍රව්‍ය කිලෝ 100ක් ගේනවා. අමුද්‍රව්‍ය කිලෝ 100ක් ගේනවා. අපිට කියනවා එක භාණ්ඩයක් හදන්න කිලෝ 2ක් ඕනේ. කීයක් හදන්න ඕනේද? 50ක් හදන්න ඕනේ. 50 හැදුවේ නැත්නම් බලන්න ඕනේ අපතේ වෙලාද එහෙම නැත්නම් මිස්යූස් වෙලාද කියලා. සොරකම් කළාද කියලා බලන්න ඕනේ. පිරිවැය බැලන්ස් කරන්න ඕනේ. පිරිවැය කියන්නේ ඒකනේ. ඒක නිසා තමයි පිරිවැය ගිණුම් බොහොමයක් ව්‍යාපාර සකස් කරන්නේ නැත්තේ. පිරිවැය ගිණුම් බොහොමයක් සකස් නොකරන්නේ ඇයි? කරගන්න බැරි නිසා. එහෙමනම් පිරිවැය ගිණුම් වලදී අපතේ යාම් හඳුනාගත යුතුයි. ඔබ දන්නවා පෙර සැරිවල තියෙනවා. මම බොහෝ තැන්වල අයවැය සකස් කරද්දි තියෙනවා අපතය. අපතයන් තියෙන අපතේ ගැලපී යුතුයි. පැහැදිලිද? අපතයන් ගලපන්න ඕනේ. ගනුදෙනු වල ස්වභාවය මූල්‍ය ගිණුම් කරන්නට ලක් කරන්න මොන වගේ ගනුදෙනුද? මොන වගේ ගනුදෙනුද? මුදලින් මැනිය හැකිය. මුදලින් මැනිය හැකි ඒවා. එහෙම නැත්නම් අපි කියන මොනවාද? සත්‍ය ගනුදෙනු. පැහැදිලිද? මූල්‍ය ගිණුම් කරන්නට ලක් කරන්නේ සත්‍ය ගනුදෙනු. ඔබ දන්නවා මුදලින් සිදු වූ ගනුදෙනු. එහෙමනේ. මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් අතීත ගනුදෙනු කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙමනම් අපි කියනවා මූල්‍ය ගිණුම් වල සත්‍ය ගනුදෙනු. හැබැයි පිරිවැය ගිණුම් වල සත්‍ය වගේම ඇස්තමේන්තු ගත තොරතුරුත් භාවිතා වෙනවා. සත්‍ය මෙන්ම ඇස්තමේන්තු ගත තොරතුරුත් භාවිතා වෙනවා. තොග ඇගීම කොහොමද? ගිණුම් කරන්නේ තොගා කියන්නේ කොහොමද? කාටද කියන්න පුළුවන්? තොග ඇගීම කොහොමද ගිණුම් කරන්නේදී කරන්නේ? පිරිවැය හෝ සුද්ධ උපලබ්ධිය කියන අගයන්ගෙන් අඩු වගේට. පිරිවැය හා සුද්ධ උපලබ්ධිය කියන අගයන්ගෙන් අඩු වගේට. විචක්ෂණ සංකල්ප එහෙම කියනවානේ. විචක්ෂණ සංකල්පය මම මේව මතක් කරන එතකොට ඔබට මතක් වෙයි. විචක්ෂණ සංකල්පය කියනවා පිරිවැය තොග පිරිවැය හෝ සුද්ධ උපලබ්ධිය කියන අගයන්ගෙන් අඩු වගේට සටහන් කරන්න කියලා. අනිත් පැත්තෙන් කියනවා අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයේදී කියනවා ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මක් නැත්නම් තොග සුද්ධ උපලබ්ධියකට අගය කරන්න කියලා. පැහැදිලිද? දැන් මම මේවා වරින් වර මතක් කරනනම් එතකොට ඔබට මතක් වේවි. එහෙමනම් තොග ඇගීමේදී ගිණුම් කරන්නේ තොග අගයන ක්‍රම තියෙනවා. හැබැයි පිරිවැය ගිණුම් කරන්නේදී වාගේ විශේෂ ක්‍රම නැහැ. පිරිවැයට පමණයි. මොකද පිරිවැය ගිණුම් කරණයට මතක තියාගන්න. ඇයි එහෙම කරන්නේ? ප්‍රමිත නැහැ. පිරිවැය ගිණුම් කරණයට ප්‍රමිත නැහැ. පිරිවැය ගිණුම් කරණේ කාගේ අවශ්‍යතාවයක්ද? කළමනාකරණ අවශ්‍යතාවය. ඒක අභ්‍යන්තර අවශ්‍යතාවයක්. ඒක නිසා අනිවාර්ය නෑ. ඒක නිසා පිරිවැය ගිණුම් පිරිවැයට පමණයි පවත්වාගෙන යන්නේ. පිරිවැයට පමණයි. පැහැදිලිද? පිරිවැයට පමණයි. ඔබ අහලා තියෙනවද ව්‍යාපාරයක් අද ව්‍යාපාර 100ක් පටන් ගත්තොත් මේ සත්‍ය සිද්ධිය සත්‍ය කියමන අවුරුදු 50ක් යනකොට ඉතුරු වෙන්නේ 5යි 105යි. ඇයි අවුරුදු 5ක් යනකොට 105ක් ඉතුරු වෙන්නේ? වැහෙනවා අනිත්‍යය. වැහෙනවා. ඇයි වැහෙන්නේ? ලාභය නිවැරදිව ගණනය කරගන්න බැරි වෙන නිසා. පිරිවැය ගිණුම් හරියට සකස් කරන්නේ නැහැ. හරියට සාමාන්‍ය ඔබම හිතන්න ව්‍යාපාරයක ඔබ හිතනද ලාභය ඕනෑම ව්‍යාපාරයක ලාභය හරියට හැදෙනවා කියලා
පිරිවැය ගිණුම් නැත්නම් පිරිවැය ගිණුම් දශමයට බලන්නේ නැත්නම් නිවැරදිව සකස් කරන්නේ නැත්නම් මූල්‍ය ගිණුම් කවදාකවත් නිවැරදි නැහැ. මූල්‍ය ගිණුම් කවදාකවත් නිවැරදි නැහැ. පිරිවැය මනින්න ඕනේ. පිරිවැය කොතරම්නම් සූක්ෂම විදිහට මනින්න ඕනේද? එහෙම මනින ක්‍රම කොච්චර ඔබ ඉගෙනගෙන තියෙනවද? එහෙම කෙරෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපි ඉගෙනගෙන තියෙන දැන් මම හොඳම උදාහරණය අපි ඉස්සෙල්ලා කතා කළා නිල් කාර්ය විචලතාවය. නිල් කාර්ය විචලතාවය. එතකොට නිල් කාර්ය විචලතාවයක නිකරුමේ සිටි කාලය. ව්‍යාපාර මනිනද ඔබ? මනින්නේ. ඒක නිසා පිරිවැය හරියට මනින තාක්කල් නිවැරදි කොස්ට් එකක් හඳුනා ගන්න බෑ. නිවැරදි කොස්ට් එකක් හඳුනා ගන්න බෑ. පැහැදිලිද? සාමාන්‍යයෙන් දැන් මම මේ ඔබට මෙහෙම නිශ්චිතවම කතා කරන්නේ මේ ආයතනවල අපි වැඩ කරලා ඊට පස්සේ මම උපදෙස් අපේන ගිණුම් සකස් කරද්දී මගෙන් උපදෙස් ගන්න ආයතන තියෙනවා කීපයක්. ඒවත් එක්කත් ගැටිලා අපි බලාගෙන ඉන්නකොට අපිට තේරෙනවා මෙන්න මේවා දැන් අපි විශ්ය උගන්නන ගමන් අරව දිහා බලනකොට තමයි අපිට තේරෙන්නේ මේක තමයි මේ කියන්නේ කියලා. පැහැදිලිද? ඒක නිසා බොහෝ ව්‍යාපාර තමන්ගේ පිරිවැය හරියට නිශ්චය නොකරන තාක්කල් එළින් හිට ගන්නවා හරි දුෂ්කරයි. හරි අපහසුයි. ඒක නිසා තමයි මේ සිද්ධාන්තය තියෙන්නේ. හරියට ගිණුම් හදන්න හරි පිරිවැය දැනගන්න ඕනේ. හරි පිරිවැය දැනගන්න ඕනේ. දැන් සමහර ව්‍යාපාර තියෙනවා ඔබ දන්නව ඇති ඔබ පිළිගැනීමත් එක්ක නාස්තිය නිසා යන මුදල ලොකු ගාණක්. හැබැයි සේවකෙක් වැඩට අරගෙන ඌට වැටුප් ගෙවලා අර නාස්තිය වළක්ව ගන්න පුළුවන් නම් හානිය වළක්ව ගන්න පුළුවන් ඊට වඩා වැඩි. එහෙම කරන්න මනින්න ඕනේ. නාස්තිය කොච්චර වෙනවද කියලා. ඒව මනින්නේ නැහැ. පැහැදිලිද? ඒව මැනෙන්නේ නැහැ. ඒක නිසා බොහොමයා අවිධිමත්ව කටයුතු කරනවා. හරි. තෝගය කීම එතකොට පිරිවැය ගිණුම් කරන්නේදී පිරිවැයට. හරිනේ? පිරිවැය නීති නැහැනේ මං කියන්නේ පිරිවැයට නීති නැහැ. ඔබ දන්නවා විගණන නීති තියෙනවා, විගණන ප්‍රමිති තියෙනවා, ගිණුම් කරන ප්‍රමිති තියෙනවා, ගිණුම් කරන සංකල්ප තියෙනවා. හැබැයි පිරිවැයට නෑ එහෙම. පිරිවැයට එහෙම දේවල් නෑ නේ. පිරිවැය ශිල්ප ක්‍රම තියෙන්නේ. හරි. නීතිමය අවශ්‍යතාවය. මූල්‍ය ගිණුම් කරන්නේ අනිවාර්යයි. බලන්න මූල්‍ය ගිණුම් කරන්නේ දැන් මේ අපි කතා කරන්නේ මේ අල්ලපුවත් තියෙන තේ කඩේ ගැන නෙවෙයි. සමාගම් ගැන. අනිවාර්යයි මූල්‍ය ගිණුම් කරන්නේ අනිවාර්යයි. හැබැයි නීතිමය අවශ්‍යතාවය පිරිවැය ගිණුම් වලට එහෙම සපුරාලී යුතු නීතිමය අවශ්‍යතාව නැහැ. දැන් ආයතනයක වැඩ කරනවා නම් සේවකයෝ ඉන්නවා නම් සේවකයන් ඉන්නවා නම් සේවකයන්ට පඩි ගෙවීම කොහොමද කරන්න ඕනේ? පඩිපාලක සභා පනතට අනුව නීතිමය අවශ්‍යතාවය. සේවක අර්ථසාධක කර්ම වලට ගෙවන්න ඕනේ. නීතිමය අවශ්‍යතාවය. සේවා නියුක්තියන්ගේ බාර අනුමුදලට ගෙවන්න ඕනේ. නීතිමය අවශ්‍යතාවය. පැහැදිලිද? එහෙමනම් නීතිමය අවශ්‍යතා සපුරල්ලන්න ඕනේ මූල්‍ය ගිණුම් කරන්නේදී. හැබැයි පිරිවැයේදී එහෙම අවශ්‍යතා නැත. පැහැදිලිද? මොනවද තියෙන ප්‍රශ්න? සාමාන්‍ය මට මේ ස්ලයිඩ් සර් ඒක මේ පිරිවැය ගිණුම් කරද්දී නිශ්චිත ඒ කියන්නේ ආකෘති අපිට කළමනාකාරීත්වයට තීරණය කරන්න පුළුවන්. ඔව් නිශ්චිත ආකෘති පුළුවන් කළමනාකාරීත්වයට හදාගන්න පුළුවන්. පැහැදිලිද? සාමාන්‍යයෙන් ඔබ සියුම්ම පොඩ අධ්‍යයනය කරලා බලන්න සමහර සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයන් පිටුපස්සේ මොනවද තියෙන්නේ? විවිධ ආකාරවල ඒ වගේ ආකෘති තියෙන ඒගොල්ලෝ ගාව. තමාට ආවේනික වූ ආකෘති වලට පිරිවැය පාලනය කරනවා. පිරිවැය පාලනය සාමාන්‍යයෙන් එහෙම අනිවාර්යෙන්ම ඒක අවශ්‍යයි. එතකොට කළමනාකාරීත්වය පුළුවන් අලුත් ආකෘති හඳුනාගෙන පිරිවැය පාලනය. අභිමත පරිදි පුළුවන්. හරි නේද? කළමනාකරණ ගිණුම් දැන් තුනයිනේ අපි කිව්වේ. පිරිවැය ගිණුම් කරණය, මූල්‍ය ගිණුම් කරණය, කළමනාකරණ ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණය කියන්නේ කළමනාකරණයට පමණක්. දැන් පිරිවැයේදී පිරිවැය තොරතුරු සකස් කරනවානේ. කළමනාකරණයේදී මොකද කරන්නේ? මූල්‍ය ගිණුම් අනුසාරයෙන්, පිරිවැය ගිණුම් අනුසාරයෙන්, අතීත සිද්ධි අනුසාරයෙන්, ඇස්තමේන්තු අනුසාරයෙන් මොකද කරන්නේ? කළමනාකරණ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනවා. පැහැදිලිනේ? කළමනාකරණ තීරණ ගන්න. ඒ කියන්නේ කළමනාකරණ ගිණුම් කරණය කියන්නේ. කළමනාකරණයට අවශ්‍ය තොරතුරු මොනවාද? ඒවා සකස් කරනවා. පැහැදිලිද? ඒක තමයි කළමනාකරණ තොරතුරු. එතකොට සැලසුම් කිරීම කරන්න, තීරණ ගැනීම, කාර්යඵල ඇග යන්න. කාර්යඵල කියන්නේ මොනවාද? කාර්යඵල කියන්නේ මොනවාද? අපි ඵලදායීතාවය කියනවා.
එක් එක් සේවකයාගේ කාර්යඵල ගේනවා. මොනවද කාර්යඵල කියන්නේ? එක් එක් සෙක්ෂන් වල කාර්යඵල. කාර්යඵල කියන්නේ මොකද්ද? කාර්ය සාධනය කියන්නේ එක් එක් සේවකයා සපයන සේවය. එහෙනම් සපයන ආයතනයේ දක්වන දායකයයි මම ඕෆ් කරනවා ඕන් කරනවා ඕන් කළාට ඕෆ් කරන්න. මට වැසිත් දෙන ඕෆ් කරන්න. එහෙම කරන්න එපා. මොකද විවිධ ශබ්ද එනකොට අපහසුයි. මොකද ඔබ වැඩි හිටියනේ. හරි. එතකොට එක් එක් සේවකයාගෙන් ආයතනෙට මොන දේ මයින්න පුළුවන් කාර්ය සාධනය. දැන් මම දන්න ව්‍යාපාරිකයෙක් ඉන්නවා. දැන් ඒක ගොඩක් ආයතන කරනවා. එක් එක් සේවකයා කොච්චර කස්ටමර්ස්ලාට සේවය සැපුවද කියලා බිලිය අනිත් පැත්තේ ලියනවා. මේ කස්ටමර්ට සේවය සැපුවේ මේ පුද්ගලයා. එතකොට දවසක් අවසානයේ බලන්න පුළුවන් මේ පුද්ගලයා කස්ටමර්ස්ලා කී දෙනෙකුට සේවය සැපුවාද කියලා. දැන් ඔබ දන්න ඔය පිළිගත් රෙදිපිලි ව්‍යාපාරවල ගියාම රෙදිපිලි වෙළඳසැල් වලට එහෙම ගියාම එයා කෝඩ් එකක් ලියන ඒ සේවකයාගේ කෝඩ් එක. ඒකෙන් අදහස් කරන්නේ සේවකයා කස්ටමර්ස්ලා කී දෙනෙකුට සේවය සැපුවාද කියලා. එතකොට කස්ටමර්ස්ලා වැඩි පිරිසකට එතකොට වැඩි අලෙවියකට වැඩි බහණ්ඩ අලෙවියකට සේවය සැපුවේ කවුද කියලා හොයාගන්න පුළුවන්. අන්න කාර්යඵල ගේනවා. කාර්ය සාධනය මනිනවා. ඒතර විවිධ ආකාර තියෙනවා කාර්ය සාධනය මනින්න. දැන් අලුතෙන් යොමු වෙලා තියෙන දරුවනේ මොකද අපි කියනවා ස්ටඩි ප්ලෑන් කියලා. ඒ කියන්නේ උපක්‍රමික සැලසුම් කියලා ආයතනවලට. මේ ආයතනවලට උපක්‍රමික සැලසුම් උපක්‍රම සැලසුම් සකස් කරනකොට ඒකේ තියෙනවා මේ අපි කියනවා මේ එක් එක්කෙනාගේ හැම වැඩකම හැම කාර්යයකම කාර්ය සාධනය මනින්න මිනුම් හදා ගන්න ඕනේ. KPI කියලා අපි කියනවා. KPI කියලා අපි කියනවා. Key Performance Index. එතන හැම වැඩක්ම මනින්න අපි හදා ගන්න මිනුම් මෙන්න මේවා මනින්න කියලා. ඒ කාර්ය සාධන මනින්න. එතන මේ ආයතන කළමනාකරණයේදී කාර්යඵල අගයන්න එක් එක් සේවකයාගේ වෙන්න පුළුවන්, එක් එක් නිෂ්පාදනවල වෙන්න පුළුවන්, එක් එක් අංශවල වෙන්න පුළුවන්, එක් එක් යන්ත්‍රවල වෙන්න පුළුවන්. එකින් එක කාර්ය සාධනය මනින්න මැන බලන්න අගයන්න අවශ්‍ය තොරතුරු සකස් කරන්නේ කවුද? කළමනාකරණ ගිණුම් කරණය. පැහැදිලිද? එතකොට පිරිවැය නිශ්චය කරන්න පුළුවන්, පිරිවැය පාලනය කරන්න පුළුවන්. කළමනාකරණ කටයුතු සඳහා දැන් ඉහළ කළමනාකරණයට කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය. දැන් මම টොප් ලෙවල් එකේ මැනේජර් කෙනෙක් නම් මගේ මැනේජීරියල් ඒ කියන්නේ මගේ කළමනාකරණ කටයුතු වලට අවශ්‍ය තොරතුරු කවුද හදලා දෙන්නේ? කළමනාකරණ ගිණුම් කරණය. පැහැදිලිද? කළමනාකරණ ගිණුම් කරණය. පැහැදිලිද? කළමනාකරණ ගිණුම් කරණය. දැන් මේ අංශ 3 පිළිබඳ මතකයක් තියෙනවද අවබෝධයක්? මූල්‍ය ගිණුම් කරණය, පිරිවැය ගිණුම් කරණය, කළමනාකරණ ගිණුම් කරණය. පැහැදිලි සර්. එතකොට කළමනාකරණ ගිණුම් කරන ශිල්ප ක්‍රම තියෙනවා. මොනවයින්ද මේගොල්ලෝ මේවා කරන්නේ? ප්‍රමිත පිරිවැයකරණය. ඔබට මතක ඇති ඔය විචලතා එහෙම අපි සකස් කළේ. කොස්ටිං ඉගෙන ගත්ත අය දන්නවා විචලතා එහෙම. මේ විචලතා අපි හදන්නේ ප්‍රමිත පිරිවැයකරණයේදී අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. අයවැය පාලනය. ඉදිරි වර්ෂය සඳහා අයවැය සකස් කරනවා. ඒ අයවැය ප්‍රතිඵල ළඟා කරගත්තද කියලා අයවැය පාලනයක් සිදු කරනවා. අයවැය පාලනය. දැන් අපිට තියෙනවා රාජ්‍ය සේවයේ ඉන්නකොට අපි තමයි ලබන අවුරුද්දට අවශ්‍ය 2000 ඉදිරි වර්ෂයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න. එහෙම නැත්නම් ඇස්තමේන්තු සකස් කරන්නේ අපි. අපි හිතමු වැටුපට අවශ්‍ය මේ 1001 කියන්නේ වැටුප සඳහා මුදල් වෙන් කරන කෝඩ් එක. වැටුපට අපි මුදල් වෙන් කළා කියලා එහෙම නැත්නම් වැටුපට මුදල් වෙන් කළා මිලියන 100ක්. අපි ඇස්තමේන්තු කළා. අපි කරපු ඇස්තමේන්තු අනුව අපිට මිලියන 100ක් ලැබුණා. හැබැයි මේකේ මුදල් ඉතුරු වුණොත් 100ට 5ට වඩා ඉතුරු වුණොත් අපි නිදහසට කරුණු කියන්න ඕනේ. අපි නිදහසට කරුණු කියන්නේ ඇයි? අයවැය පාලනය කියන්නේ ඒක. අපි අයවැය නිවැරදිව සකස් කළාද කියලා බලනවා. රාජ්‍යාංශයේ ටිකක් සංකීර්ණයි. ඒතර එහෙම සකස් කළාද කියලා බලනවා. අයවැය පාලනය. අයවැය සකස් කරලා ඒ අයවැය ප්‍රතිඵල ළඟා කරගත්තද කියලා පස්සේ හැරිලා බලනවා. අයවැය පාලනය කියලා අපි කියනවා. ඔබට මතකද ඊගාව ශිල්ප ක්‍රමයේ ආන්තික පිරිවැයකරණය. ආන්තික පිරිවැයකරණයේදී මොකද කරන්නේ?
භාණ්ඩයක මට මතක ඇති සහභාගය ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය ඊට පස්සේ භාණ්ඩ නිපදවනවාද මිලදී ගන්නවාද කියන එක එතකොට සීමිත සම්පත් භාවිතා කළා මොනවද නිපදවන භාණ්ඩ සමහර නිෂ්පාදන නවත්තනවද දිගින් දිගටම කරගෙන යනවාද සමහර සෙක්ෂන් වහනවද නැද්ද පවත්වාගෙන යනවාද ඒ වගේ තීන්දුව తీරන ගන්නේ කොහෙන්ද ආන්තික පිරිවැයකරණයේදී පැහැදිලිව දක්වලා නැහැ නමුත් මට හිතෙනවා මේ ආන්තික පිරිවැය කරන ශිල්ප යටතේ ඔබට මේ ඒකජ ප්‍රකමන කියන කොටසක් ඒවි කියලා ඒකජ ප්‍රකමන linear programming සාමාන්‍ය ඉගෙනගෙන ඇති ඔබ සමහර වෙලාවට ඒවත් ඒවි කියලා මට හිතෙනවා මොකද පිරිවැය ගිණුම් කරන හා සම්බන්ධ ව්‍යාපාරික ගණිතේනොත් අහනවා කියලා තියෙනවා නිශ්චිතව කියලා නැහැ ඒ නිසා අපි ඒවත් බලමු පැහැදිලිද එතකොට ආන්තික පිරිවැයකරණයේදී බොහෝ ව්‍යාපාරවල හරි වැදගත් මේ ආන්තික පිරිවැයකරණයෙන් ඔයාලට මේ කියන මාතෘකාවලින් තමයි වැඩිපුර ප්‍රශ්න එන්නේ විචලතා ප්‍රමිත පිරිවැයකරණය අයවැය පාලනය ආන්තික පිරිවැයකරණය මේ වගේ දේවල් වලින් එනවා ඊට පස්සේ තවත් ශිල්ප ක්‍රමයක් තමයි අනුපාත විශ්ලේෂණය විවිධ අනුපාත සකස් කරලා ඒ අනුසාරයෙන් මූල්‍ය ප්‍රතිඵල ව්‍යාපාරික ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බලනවා අනුපාත විශ්ලේෂණය. එතන මේ අනුපාත විශ්ලේෂණය මගිනුත් කළමනාකරන තොරතුරු සකස් කරනවා. අනුපාත කියන කොටස අයිති වෙන්නේ කළමනාකරන ගිණුම්කරණයට. අනුපාත කියන කොටස අයිති වෙන්නේ කළමනාකරන ගිණුම්කරණයට. කාරක ප්‍රාග්ධන කළමනාකරණය වගේ දේවල් කළමනාකරන ගිණුම්කරණයට අයිති වෙන දේවල්. පැහැදිලිද? දැන් පිරිවැය ශිල්ප ක්‍රම තුන පිළිබඳව මතකද ගිණුම්කරණයේ ප්‍රභේද තුනක් තියෙන මේ තුන පිළිබඳව ඔයාලට පැහැදිලිද හරි තව දෙයක් තියෙනවා මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරන ගිණුම්කරණයයි සසඳනය අපි ඉස්සලා සසඳුවේ මූල්‍ය ගිණුම්කරණයයි පිරිවැය ගිණුම්කරණයයි මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරන ගිණුම්කරණයයි සසඳන්න ඕනේ එකක් විෂයපතය මොකද්ද විෂයපතය මූල්‍ය ගිණුම්කරණයේ විෂයපතය තා පුළුල් ඇයි පුළුල් කියලා කියන්නේ ව්‍යාපාරයක් සමස්ත ව්‍යාපාරය පිළිබඳවම ගිණුම් පිළියෙල කළ යුතුයි සමස්ත ව්‍යාපාරයේ ප්‍රතිඵල නිරූපණය කරන්න ගිණුම් පිළියෙල කරන්න ඕනේ හැබැයි මූල්‍ය ගිණුම්කරණයේ සමහර සෙක්ෂන් එකක් වෙන්න පුළුවන් කොටසක් වෙන්න පුළුවන් සමස්තය නෙවෙයි ඒක නිසා සාපේක්ෂව පටුයි මූල්‍ය ගිණුම්කරණයට වඩා සාපේක්ෂව පටුයි කළමනාකරන ගිණුම්කරණයේදී හසුවන විෂයපතය ඊට පස්සේ නීතිමය අවශ්‍යතාවයන් දැන් අපි දන්නවනේ මූල්‍ය ගිණුම්කරණයට විවිධ නීති රීති අවශ්‍යයි මූල්‍ය ගිණුම්කරණයේ විවිධ නීති රීති ඕනි කියලා අපි දන්නවා එහෙනම් විවිධ නීති රීති රෙගුලාසි ගිණුම් කරන ප්‍රමිතියන්ට අනුව සකස් කරන්න ඕනේ මූල්‍ය ගිණුම් හැබැයි කළමනාකරන ගිණුම් එහෙම විවිධ විශේෂිත නීති ව්‍යවස්ථා ප්‍රමිත නැහැ. මම ඔබට කිව්වනේ පිරිවැය ගිණුම් හා සම්බන්ධ විවිධ ප්‍රමිති නීති නැහැ කියලා. එhmenan අභිමත පරිදි සකස් කරන්නේ නීතිමය අවස්ථාවක් නැහැ. සම්බන්ධතාවය. මොකද්ද සම්බන්ධතාවය කියන්නේ? සම්බන්ධතාවය කියන්නේ කළමනාකරන ගිණුම්කරණය කියන්නේ මූල්‍ය ගිණුම්කරණයේ කොටස. මොකද්ද? දැන් පිරිවැය මූල්‍ය ගිණුම්කරණයේදී මේ සම්පූර්ණ ක්‍රියාවලිය දැන් බලන්න සමාගමක ගිණුම් සකස් කරන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. කළමනාකරණය. මේ ඔඩිට් කරන්නේ කවුද? බාහිර සමාගමක් ගත්ත සමාගමේ අයිතිකරුවද කළමනාකරුවෝ කියන්නේ? නෑ පැහැදිලි නේද? ඒක නිසා බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වෙන්න දැන් දෙන තොරතුරු කාටද දෙන්නේ? ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට. ඔබ දන්නවා සමාගම් අවසාන ගිණුම් සකස් කරනකොට ආකෘති දෙකක් තියෙනවානේ. ප්‍රසිද්ධිත ආකෘතියයි අධ්‍යක්ෂකවරුන්ගේ කමන්ට අභිමත පරිදි හදා ගන්න. හැබැයි ප්‍රසිද්ධිත එක ප්‍රමිතියන්ට අනුකූලව
විවිධ නීති රීති ව්‍යවස්ථාවන්ට අනුකූලව සකස් කරන්න ඕනේ. එයි. ඒක හුදේ තමන්ටම හදන එකක් නොවන නිසා ඒක හන්ද බාහිර පාර්ශ්වයන් සම්බන්ධ ක්‍රියාවලියක්. හැබැයි පිරිවැය ගිණුම් කර කළමනාකරණ ගිණුම් කරන්නේ හුදෙක්ම අභ්‍යන්තර ක්‍රියාවලියක්. අභ්‍යන්තරයට විතරයි. තමන්ට අභිමත පරිදි හදාගත්තා. අවශ්‍ය ටික හදාගත්තා නැති ටික නෑ. එමයි. වාර්තාකරණය බාහිර පාර්ශ්වයන්ට ලබා දීමේ අරමුණෙන් තමයි පිළියෙල කරන්නේ. කළමනාකරණ ගිණුම් කරණය අභ්‍යන්තර පාර්ශ්වයන් ඉලක්ක කරගෙන ආකෘතිය කොයි වගේද? ෆ්‍රේම්වර්ක් එක වගේද? විධිමත් ආකෘතියක් තියෙනවා මූලික. සාරාංශගතයි. ඇයි සාරාංශගත දේවල් හදන්නේ සමාගම් අවසාන ගිණුම් වලදී? මතක තියාගන්න මෙතනදී මූල්‍ය ගිණුම් කරන්නේ කියලා අපි නිතරම ඉගෙන ගන්නේ සමාගම්. හරිද? සමාගම් සම්බන්ධයෙන් තමයි මේ අපි සාමාන්‍ය නොකිය කියන්නේ. හවුල් ව්‍යාපාර තනි ව්‍යාපාර නෙවෙයි. ඇයි සාරාංශගත නිශ්චිත ආකෘතියකට සමාගම් ගිණුම් හදන්නේ? සාමාන්‍ය මම ඉගෙන මම කියාගෙන ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවම අවධානයෙන් ඉන්න අයට ඒක වැටහෙනවා. පොදුවේ සමාන ආත්ම සමග සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය සඳහා සංසන්දන විශේෂයෙන් සැසඳීම ඒ වගේම ඒ සපේන තොරතුරු වල නිවැරදිභාවයේ සම්පූර්ණත්වයේ ගුණාත්මක ලක්ෂණ රැකෙන්න නම් සම්මත ආකෘතියකට යන්න ඕනේ. ගුණාත්මක ලක්ෂණ රැකෙන්න ඕනේ ඒකයි. පැහැදිලිද? ඒක නිසා සම්මත ආකෘතිය. එහෙම නැත්තම් ඔබ එකක් හදනවා මම එකක් හදනවා අය තව එකක් හදනවා. සසඳන්න පුළුවන්ද? බෑ. පැහැදිලිනේ? එතකොට ආකෘති ඒ වගේ විස්තරාත්මක ආකෘති පාවිච්චි කරන අපි ඉගෙනමු. එයි කළමනාකරණ කරන්නේදී එයි කළමනාකරණ විග්‍රහ කරලා දෙන්න ඕනේ. විශ්ලේෂණය කරලා දෙන්න ඕනේ. විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඒක නිසා ඉදිරිපත් කිරීම සමස්ත ආවරණය සමස්ත ආයතනයේම ආවරණය වෙන පරිදි මූල්‍ය ගිණුම් ඉදිරිපත් කරනවා කියලා අපි ඉස්සෙල්ලත් කතා කළා. කළමනාකරණ ගිණුම් කරණයේදී එක් එක් ක්ෂේත්‍ර පදනම් කරගෙන සකස් කරන්න පුළුවන්. ඊදොම් දත්ත අතීතයේ විතරයි මූල්‍ය ගිණුම් කරණයනේ. ව්‍යාපාරයක සිදු වෙච්ච පමණ අපි කියන්නේ සත්‍ය ගනුදෙනු කියලා. සත්‍ය ගනුදෙනු කියලා කිව්වේ ඇයි? සිද්ධ වෙච්ච ඒවා විතරයි. හැබැයි පිරිවැය කළමනාකරණ ගිණුම් කරණයේදී වර්තමාන අතීත අනාගත කියන හැම දෙයක්ම බලන්න ඕනේ. හැම දෙයක්ම බලලා තමයි කළමනාකරණ තීරණ ගන්න මොකද්ද ට්‍රෙන්ඩ් එක කියලා බලන්න ඕනේ. බලන්න දරුවනේ කිසියම් භාණ්ඩයක් සංවර්ධනය වෙලා එනකොට අපි හිතමු ෆෝන් එකක් කියලා. ඒහා අනිකුත් සෑම බ්‍රෑන්ඩ් එකක මේ වගේ වෙනවනේ. එයි මේ ට්‍රෙන්ඩ් එක හැමෝම බලනවා. ටීවී බලන්න එක ආයතනයකින් හදනට ඒහා සමානව අනිත් අයත් හදනවා. එයි මේගොල්ලෝ මේ නිතරම මේ ට්‍රෙන්ඩ් එකේ ඉන්නවා. මොනවාද ඇති වෙන නව්‍යතා කියලා. පැහැදිලිද? ඒ වගේම තමයි මේවා සොයා ගන්න අය වෙනස්. එතකොට දැන් සොයා ගන්න එක නෙමෙයි අපිට ටීවී එකක එන්නේ. වෙන බ්‍රෑන්ඩ් එකකින් එනවා. හැබැයි සොයා ගන්න එක නම් මොකද කරන්නේ? එයාගේ පේටන්ට් එක විකුණන අරගොල්ලන්ට. ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා දෙනවා. පැහැදිලිනේ? දැන් බලන්න ඩ්‍රග්ස් ගත්තොත්, බෙහෙත් ගත්තොත් පැරසිටමෝල් කියන එක බ්‍රෑන්ඩ්ස් කීයකින් එනවද? එතකොට මේකේ සාන්ද්‍රණය එකයි ඒකේ පේටන්ට් එක මිලදී අරන් ඒගොල්ලෝ නිපදවන වෙන නම් වලින්. එහෙම තමයි එතන කතාව. හරි. දැන් ඔන්න අපි සසඳලා ඉවරයි. දැන් එනවා පිරිවැය ගිණුම් කරන්නේ මුල ඉඳලා කතා කරන්න. මේ දක්වා මොකුත් ගැටලු තියෙනවද? මම මේ මුල් ඒවට වැඩි කාලයක් ගත්තේ ඔබට මුල පොඩක් මතක් වෙන්න ඕනේ නිසා. සාමාන්‍ය කියමනක් තියෙනවා සැලසුම් සහගත ආරම්භයේ ජයග්‍රහණයේ භාගයක් කියනවනේ. ඒක නිසා හොඳ ආරම්භයක් ගන්න, හොඳ පිම්මක් ගන්න. හොඳ පිම්මක් ගන්න. අපි පිරිවැය ගිණුම් කරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට මෙන්න මේක තමයි විෂය පතය. මොනවාද විෂය පතය? සාමාන්‍ය අපි නිරන්තරයෙන්ම පිරිවැය ගිණුම් කරණය සකස් කරන්නේ අභ්‍යන්තර පරිශීලකයන් සඳහා. අභ්‍යන්තර පරිශීලකයන් සඳහා පිරිවැය මැන දක්වන්න, පිරිවැය විශ්ලේෂණය කරන්න, පිරිවැය තක්සේරු කරන්න. ඊට පස්සේ සමාගම් වල එක් එක් මෙහෙයුම් වලට අදාළ එක් එක් භාණ්ඩ වලට, එක් එක් අංශ වලට, එක් එක් ඒකක වලට කාර්යඵල හා ලාභදායීත්වය මනින්න. පැහැදිලිද? එතකොට මෙන්න මේ සඳහා විශේෂ සංකල්ප ක්‍රමවේදයන් හා
ක්‍රියාපටිපාටි ඇතුළත් පුළුල් විෂයක් තමයි පිරිවැය ගිණුම්කරණය කියන්නේ. පැහැදිලිද? ව්‍යාපාරයක අභ්‍යන්තර පරිශීලකයන් සඳහා පිරිවැය මැනලා දක්වන්න, විශ්ලේෂණය කරන්න, තක්සේරු කරන්න. එතකොට එක් එක් සෙක්ෂන් වල, එක් එක් මෙහෙයුම් වල, එක් එක් භාණ්ඩ වල කාර්යඵල කොච්චරද, ලාභදායී කොච්චරද, මෙන්න මේවා විශ්ලේෂණය කරන්න සඳහා සංකල්ප ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි ඇතුළත් පුළුල් විෂයකට අපි කියනවා පිරිවැය ගිණුම්කරණය. මෙන්න මේක තමයි විෂය පතය. පැහැදිලිද? ඒ අනුව ක්ෂේත්‍රයන් තුනක් තියෙනවා. මොනවාද? පිරිවැය නිශ්චය කිරීම, පිරිවැය හරියට හඳුනා ගන්න ඕනි, නිශ්චය කරන්න ඕනි. ඒ වගේම පිරිවැය ඉදිරිපත් කරන්න මොනවාද භාවිතා කරන ආකෘති, කොහොමද සකස් කරන්නේ, ඒ වගේ දේවල්. ඒ වගේම පිරිවැය පාලනය. පිරිවැය පාලනය කරන ඔබ දන්නවා විචලතා සකස් කරලා අයවැය සකස් කරලා අපි කරන්නේ මොකද්ද? පිරිවැය පාලනය. පිරිවැය පාලනය. මොනවාද පිරිවැය ගිණුම්කරණයේ අරමුණු? ආයතනයක් නිපදවන භාණ්ඩ හා සේවා සපයන සේවාවල පිළිබඳ පිරිවැය තොරතුරු කළමනාකරණයට දක්වන්න කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ පිරිවැය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකද්ද? සමීප අවධානයක් තුලින් සැබෑ මෙහෙයුමක සැබෑ පිරිවැය නිශ්චය කිරීම. අපි මෙතෙක් කතා කළේම නේද? සැබෑ පිරිවැය සමීප අවධානයක් සියුම් අධ්‍යයනය කළා සැබෑ පිරිවැය නිවැරදිව හඳුනා ගන්න ඕනේ. නිවැරදි මෙහෙයුමේ හදන භාණ්ඩයේ කුමක්ද? ඒ භාණ්ඩයට අදාළ පිරිවැය නිවැරදිව නිශ්චය කිරීම තමයි පිරිවැය ගිණුම්කරණයේ අරමුණ. ඒ වගේම පිරිවැය නිශ්චය කිරීමට අපි කරන මොනවාද? තොග අගය කරනවා, මිල තීරණය කරනවා, විවිධ වූ තීරණ ගැනීම වලට පිරිවැය නිශ්චය කිරීම වැදගත්. පිරිවැය නිශ්චය කිරීම අපිට වැදගත්. තොග අගය කරද්දී, මිල තීරණය කරද්දී භාණ්ඩ හා සේවාවල, ඒ වගේම තීරණ වලට වැදගත්. එතකොට සැලසුම් කිරීම හා පාලනය. සැලසුම් කිරීම හා පාලනයට වැදගත් වෙනවා. කොහොමද? විවිධ තොරතුරු, විවිධ දාත්ත ඉදිරිපත් කිරීමෙන්, ඒ වගේම පිරිවැය ආදායම් විශ්ලේෂණය කළා විකල්ප අගයනවා. භාණ්ඩ හා සේවා නිපදවනවද නවත්තනවද, කොයි ඒවද නිපදවන්නේ, කොයි ඒවද වැඩිපුර නිපදවන්නේ, කොයි ඒවද අඩුවෙන් නිපදවන්නේ කියලා අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම තීරණ ගන්න සඳහා අවශ්‍ය තොරතුරු සපයනවා. දිගු කාලීන තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයනවා. කෙටි කාලීන තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයනවා. ඒ වගේම පුනරාවර්තන නොවන තීරණ කියන්නේ මොකද්ද? පුනරාවර්තන නොවන තීරණ කියන්නේ මොනවාද? නැවත නැවත තීරණ කියන්නේ මොනවාද? නැවත නැවත ඇතිවන නැවත නැවත ඇති නොවන, නැවත නැවත නොගන්න තීරණ තියෙනවා. අපි තීරණයක් ගත්තා, ඒ තීරණ එතනින් ඉවරයි. නැවත නැවත මතුවෙන්නේ නැහැ තීරණ. ඒ වගේ තීරණ. පැහැදිලිද? අපිට මේවා විතර වැඩක් නෑ, මතක් කරන්න ඕනේ. හින්දා පොඩ්ඩක් කතා කරමු. පිරිවැය ගිණුම්කරණයට විවේචන තියෙනවා. මිල අධිකයි කියලා විවේචනයක් තියෙනවා. පිරිවැය අධිකයි. පිරිවැය ගිණුම්කරණයට පිරිවැය වැඩිපුර යනවා. ඒක නිසා විධිමත් නොවන ආයතනයකට පිරිවැය සම්බන්ධයෙන් ලොකු පිරිවැයක් දරන්න බෑ. පිරිවැය සකස් කරන්න ලොකු පිරිවැයක් දරන්න බෑ. ඒක හන්දා කියනවා මිල අධිකයි. ඒ වගේම අනවශ්‍යයි. හැමෝම පිරිවැය ගිණුම් සකස් කරන්නේ මේක අනවශ්‍ය දෙයක් කියලා හිතනවා. බොහෝ ව්‍යාපාරිකයන් හිතනවා අවිධිමත්ව ජයගත් ව්‍යාපාරිකයන් විධිමත් ක්‍රමවේද වලට යන්න අවශ්‍ය නැහැ කියලා. එහෙමත් හිතනවා. ඒක නිසා මේක අනවශ්‍ය දෙයක් කියලා සැලකනවා. ඒක හන්දා පිරිවැය ගිණුම් සකස් කරන්නේ නැහැ විවේචන. මම කියවනේ පිරිවැය ගිණුම් කරන්නේ අනිවාර්ය නැහැ කියලා කිව්වනේ. ඒතර බොහෝ කර්මාන්තවල අදාළ නැහැ. ඇයි බොහෝ කර්මාන්තවල අදාළ නැහැ කියන්නේ? දැන් නවීන පන්නේ ව්‍යාපාර ගත්තම සමහරලාට මේක අදාළ නැහැ. නවීන තාක්ෂණයත් එක්ක දැන් බලන්න ඔන්ලයින් බිස්නස් කරන කොච්චර අය ඉන්නවද? ඔන්ලයින් බිස්නස් ඔන්ලයින් කොච්චර දේවල්ද? අපි මේ කතා කරන්නේත් ඔන්ලයින්. ඒතකොට පිරිවැය ලොකු පිරිවැයක් දරලා පිරිවැය හඳුනා ගැනීම අවශ්‍ය නැහැ. බොහෝ කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. විශ්වාසදායීභාවය. මොකද්ද විශ්වාසදායීභාවය කියන්නේ? දැන් අපි පිරිවැය ගිණුම් කරන්නේදී ඇස්තමේන්තු වලට යන්නේ. පිරිවැය ගිණුම් කරන්නේදී අපි සකස් කරන ඇස්තමේන්තු අනුව. එතකොට ඇස්තමේන්තු කෙරෙහි විශ්වාස නැති වෙන්න පුළුවන්. දැන් අපේ රජීය ආයතන උනත් අපිට විශ්වාසයක් නැහැ අපිට හදලා එවන ඇස්තමේන්තු. ඇස්තමේන්තු හරියට හදන්නේ නැහැ. ඒක හන්ද හදන ඇස්තමේන්තු පිළිබඳ විශ්වාස නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා.
ඇස්තමේන්තු පිළිබඳ විශ්වාස නැහැ. ඊට පස්සේ අසමත් වීම වෙනවා. මොකද අසමත් වීම කියන්නේ? සමහර පිළිවෙත් තොරතුරු සකස් කළාට ඒ ප්‍රතිඵල අපේක්ෂිත පරිදි ලැබෙන්නේ නැහැ. අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒ ව්‍යායාම, ඒ උත්සාහය, ඒ කාර්ය අසමාර්ථ එකක්. අසමත් උත්සාහයක්. ඒක හන්දා පිළිවෙත් ගිණුම් කරන්නේ වැඩක් නැහැ කියලා කියනවා. ඒකාකාරයි. දැන් අපි ඉගෙන ගත්ත කොස්තිම තමයි තාම තියෙන්නේ. සමහර දේවල් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒකාකාරී ගතියක් තියෙනවා. දැන් ඔබට මතක්කේ අපි ගණන් හදනකොට ඒ ශිල්ප ක්‍රමමයි තිබ්බේ. ඒවා ගොඩක් වෙනස් වෙලා නැහැ. පැහැදිලිද? ඒකන්ද අපි කියනවා ඒකාකාරී ගතියක් තියෙනවා. පිළිවැයකරණයේ ආරමුණු සඳහා පිළියමක් නොවීම. දැන් පිළිවැය ගිණුම් කරන්නේ අරමුණු සඳහා සමහර වෙලාවට මේක පිළියමක් වෙන්නේ නැහැ. දැන් සමහරලාට කාර්ය මණ්ඩල අක්‍රිය වෙනවා. දැන් පිළිවැය ගිණුම් සකස් කරන කාර්ය මණ්ඩලම අක්‍රිය වුණොත් මොකද වෙන්නේ? පිළිවැය සකස් කරන අයම අක්‍රිය වුණොත් එතකොට මේ සකස් කරන්නේ කොහොමද අක්‍රිය? ඒක නිසා මේක අරමුණු සඳහා පිළියමක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක නිසා විවේචන තියෙනවා. ඊට පස්සේ පිළිවැය ගිණුම් ගණකාධිකාරීවරයෙකුගේ කාර්යභාරය මොනවාද කාර්යභාරය? මම මේ ටික ඉක්මනට යනවා. අපිට ගොඩක් ඒවා දැන් මෙතනින් එහා තමයි අපිට තියෙන වචන ටික ගොඩක් භාවිතා වෙන්නේ. පිළිවැය දත්ත රැස් කිරීම, විශ්ලේෂණ වාර්තා සකස් කිරීම, ඒ අනුව වියදම් සැලසුම් කිරීම, පිළිවැය ගිණුම් කරන්නේ කාර්යභාරය ගණකාධිකාරීවරයෙකුගේ පාලන පරමාර්ථයන් සඳහා වූ නිෂ්පාදන හා තොග පිළිබඳ රැස් කිරීම, පාලන කාර්යයන් සඳහා නිෂ්පාදන හා තොග සම්බන්ධයෙන් දත රැස් කිරීම, භාණ්ඩවල පිරිවැය ලාභ පාඩු ඇගීම. දැන් අපි දන්නවන්නේ භාණ්ඩවල පිරිවැය කොහොමද, ලාභ කොහොමද, පාඩු කොහොමද කියලා ඇගීමට ලක් කරන්න ඕනේ පිරිවැය ගිණුම් කරන්නේ. ඉදිරි වර්ෂය සඳහා අයවැය සකස් කරනවා. පෙර වර්ෂ ඉදිරි වර්ෂයකට අදාළ අයවැය සකස් කරනවා. පසුගිය වර්ෂයේ දත්තත් එක්ක ඒවත් එක්ක විශ්ලේෂණය කරලා බලනවා. පැහැදිලිද? ඒ වගේම පිරිවැය පද්ධතිය වැඩි දියුණු කරන්න කොහොමද මේක වැඩි දියුණු කරන්නේ, මොනවාද ඒ උපාය මාර්ග කියලා සැලසුම් සකස් කරනවා, ප්‍රශස්ත විසඳුම් හොයනවා, ඒවා ක්‍රියාත්මක කරනවා. ඔන්න මෙතන ඉඳලා තමයි වචන ටික තියෙන්නේ. මොකද්ද පිරිවැය කියන්නේ? මොකද්ද පිරිවැය කියන්නේ? යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ සම්පත්වල මූල්‍යමය වටිනාකම අපි දන්නවනේ. භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න භාවිතා කළ භාණ්ඩ හා සේවාවල මූල්‍ය වටිනාකම තමයි පිරිවැය කියලා කියන්නේ. පිරිවැය සකස් කරනකොට අපිට අවශ්‍ය වෙනවා මොනවද අවශ්‍ය වෙන්නේ? සමහර වචන දෙකක්. මොකද්ද වචන දෙක? පිරිවැය කියන්නේ මොනවාද? පිරිවැය සමානයි භාවිතය වැඩි කිරීම මිල. දැන් අපි ගත්තොත් කමිසයක් කියලා හිතන්නකෝ. කමිසයක පිරිවැය භාවිතා කළා මීටර් 2. මීටරයක මිල 400යි. දෙකේව 400 800යි. එතකොට නිතරම අපි කියනවා පිරිවැය සමානයි භාවිතය වැඩි කිරීම මිල. භාවිතා කළ ප්‍රමාණය වැඩි කිරීම මිල. එතකොට මේ ඕනම එකක් නිසා පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. භාවිතය වෙනස් වුණාම පිරිවැය වෙනස් වෙනවා. මිල වෙනස් වුණාම පිරිවැය වෙනස් වෙනවා. ඔබ විචලතා ඉගෙන ගත්තා නම් ඔබට මතක ඇති පිරිවැය විචලතාවලට මිල විචලතාවයයි භාවිත විචලතාවයයි දෙකම බලපෑවා. ඇයි? පිරිවැය සකස් වෙන්නේ මොනවෙන්ද? භාවිතයෙන් සහ මිලෙන්. භාවිතයෙන් සහ මිලෙන්. හරිද? භාවිතයෙන් සහ මිලෙන්. දෙවෙනි වචනය පිරිවැය ඒකකය. මොකද්ද පිරිවැය ඒකකයක් කියන්නේ? මතකද? පිරිවැය ඒකකය. මොකද්ද පිරිවැය ඒකකයක් කියන්නේ? පිරිවැය ගිණුම් කරණයේදී පිරිවැය සම්බන්ධ කරන මොකද ඒකකය කියන්නේ? පිරිවැය කුමකටද? ඒ ඕනෑම දෙයක් පිරිවැය ඒකකය කියලා හඳුන්වනවා. පිරිවැය ගණනයේදී අපි පිරිවැය ගණනය කරන්නේ කුමක් පදනම් කරගෙනද?
අන්න ඊට අපි කියනවා පිරිවැය ඒකකය කියලා. පිරිවැය ඒකකය කියලා. පැහැදිලිද? එතකොට මේක නිතරම පිරිවැය ගණනය කරද්දී අපි නිතරම ඒකකයකට සම්බන්ධ කරනවා. දැන් අපි ගත්තොත් පාන් ගෙඩියක් රාත්තල බනිස් ගෙඩියක් පුටුවක් මේසයක් පැහැදිලිද? නිරන්තරයෙන් ඒකකයකට සම්බන්ධ කරගන්නවා. ඒකයි පිරිවැය ඒකකය කියන වචනේ හරි වැදගත්. නිතර අපි ඉස්සරහට භාවිතා වෙනවා. පාන් ගෙඩියක පිරිවැය, කමිසියක පිරිවැය, සල්ලි කර්මයක පිරිවැය. ඔබ දන්නවා පෞද්ගලික රෝහලට ගියොත් මෙන්න මේ සල්ලි කර්මයට මේ ගාස්තුව, මේ සල්ලි කර්මයට මේ ගාස්තුව කියලා තියෙනවා. ඒතකොට පිරිවැය තියෙනවා. කාර්යයක පිරිවැය, එක වැඩක පිරිවැය. වැඩක පිරිවැය. මොනවා හරි වැඩක්, ජොබ් එකක්, වාහනයක් සේවා කරනවා, සර්විස් කරනවා. ඒක පිරිවැය, කාර්යයක පිරිවැය. පැහැදිලි? ඒකට ගොඩාක් පිරිවැය එකතු වෙලා තියෙනවා. හැබැයි අපිට කියන්නේ සේවා වාරයකට මෙච්චරයි පිරිවැය. පැහැදිලිද? අන්න ඒ වගේ දේවල්. දැන් ඔය රෝහල් වල තියෙනවා මාසයකට කිලිටි රෙදි සෝදන්න පිරිවැය මෙච්චරයි. මේ බලන්න ඔබ බොහොමයක් නොදන්න දේවල්. රෝහලක තියෙන මාසයක කිලිටි රෙදි සෝදන්න මෙච්චරයි පිරිවැය. මාසයක නාඳුනන මල සිපි ඉවත් කරන්න මෙච්චරයි පිරිවැය. රෝහලක ඊට පස්සේ ඔය දැන් ඔය සල්ලේගාරවල ඉවත් කරනකොට ඉවත් කරන්න මෙච්චරයි පිරිවැය. ඒතර පල් දෝරු පද්ධතියක පිරිපහදු කරන්න මෙච්චරයි පිරිවැය. ඒ වගේ කාර්යයන් තියෙනවා. කාර්යයක පිරිවැය. කාර්යයක පිරිවැයත් අපි හඳුනාගන්නේ ඒක කාර්යයකට සම්බන්ධ කරලා. ඒ කියන්නේ ඒකකය. වැඩේ තමයි පිරිවැය ඒකකය. දැන් අපි ගත්තොත් ඔයාලගේ ලිඳක් ඉහින්න කෙනෙක් ගානක් කියනවා කාර්යයක පිරිවැය. පැහැදිලිද? අපි කියන පිරිවැය ඒකකය කියලා. එතකොට පිරිවැය ඒකකයක් තෝරා ගන්නකොට අපි ඒක විවිධ කරුණු මත තමයි තීරණය කරන්න ඕනේ. මොකද්ද කර්මාන්තයේ ස්වභාවය? ඊට පස්සේ පිරිවැය නිශ්චය කිරීමේ අරමුණ, පවතින තොරතුරු, මේ ගොඩක් දේවල් අවශ්‍යයි. මේ මත තමයි අපි පිරිවැය තීරණය කරන්නේ. ඒ වගේම පිරිවැය ඒකකයේ කියන සංකල්පය නිතරම සේවා නිෂ්පාදනාංශ වලට විතරක් නෙවෙයි සේවාංශ වලටත් වැදගත්. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ සේවා වාරයකට ගාස්තුව. සේවා වාරයකට ගාස්තුව කීයද? පැහැදිලිද? එතකොට සේවා වාරයක ගාස්තුව එතකොට සම්බන්ධ වෙන්නේ සේවයකට. පැහැදිලිද? සේවාවයකට. දැන් ඔය තියනවා මේ අපි ගත්තොත් අපි ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනකොට අපි බස් එකක් ගන්නවා. එතකොට මේ වැඩේට තමයි ගන්නෙ. ට්‍රිප් එක ගිහිල්ලා එන්න මෙච්චර ගාස්තුවක් අය කරනවා. එතකොට ඒක එන්නේ මොකටද? ගාස්තුවක් ලෙස. එතන මෙතන මේ දීලා තියෙනවා මේක ඔබ පුරවන්න ඕනේ. මේක මතක් වෙන්න තමයි දෙන්න ඕනේ. මේක වැදගත් නිසා තමයි හිස්ස තිබ්බේ. විවිධ කර්මාන්තවල භාවිතා වෙන පිරිවැය ඒකකයන් තියෙනවා. දැන් ඔබ කියන්න ඕනේ මේකට අදාළ ඔබ ලියන ගමන් කියන්න ඕනේ මොකද්ද මේ යොදා ගන්න පිරිවැය ඒකකය කියලා. මුද්‍රණ කර්මාන්තයට මොකද්ද ඔද පිරිවැය ඒකකය? පොත් මොකද්ද? පොත් නිෂ්පාදන ඒකකයක් පොතක් වෙන්න පුළුවන්. තව සංගරාවක් පත්තරයක් වගේ. ඔව් සංගරාවක් පත්තරයක් ඒ වගේ දෙයක් නේ. එතකොට ගන්න පුළුවන්. කඩදාසි අනේ සංගරාවක ඒවයි ඉන්නේ එක්ක එක් පිටුවක එහෙම නැත්නම් එක්ක යුනිට් ඒකකයක් නේ. එහෙම ලියා ගන්න. එක්කෝ ඒ කියන්නේ නිෂ්පාදන ඒකකයක් එහෙම නැත්නම් පොතක් සංගරාවක් පත්තරයක්. පැහැදිලිද? මේ විදිහට අපි හඳුන ගන්නා මුද්‍රණ කර්මාන්තයේ පිරිවැය ඒකක. ප්‍රවාහන ආයතනයක කිලෝමීටර් ගාන ධාවනය කරපු. ඔව් ධාවනයකට කිලෝමීටරයක්. තව ගමනාන්තයක්. ඔව් ගමනාන්තයක්. අපි අර ඉස්සලා කිව්වේනේ මෙන්න මේ ට්‍රිප් එක ගිහිල්ලා එන්න මෙන්න මේකට. ඒක සාමාන්‍යයෙන් කියන්නේ දුරානුව තමයි කිලෝමීටර ගණනව තමයි කියන්නේ. එතකොට තව කියන දැන් සාමාන්‍ය බර වාහන වාගේ දේවල් ටොන් එකක් කිලෝමීටර. ටොන් කිලෝමීටරයක් කියලා කියනවා. බර වාහන වාගේ ඒවයි. එතකොට ඒගොල්ලෝ ගන්න හදන්නේ ටොන් කිලෝමීටරයක්. පෞද්ගලික රෝහලක රෝගී ඔව් රෝගී දිනයක් වෛද්‍යවරයෙකුට රෝගී දිනයක් ඔව්
රෝගී ඒක නැත්නම් නේවාසික දිනයක්. එහෙම නැත්නම් අපි කිය කාමරයක් ඔව් ලේඩි රෝගී පරීක්ෂා කිරීම ඈ ඔව් රෝගී පරීක්ෂා කිරීම පරීක්ෂා කිරීම ඔපරේෂන් එකක් පැහැදිලිද ඒ වගේ දේවල්. විවිධ දේවල් ගන්න පුළුවන් නේ. පෞද්ගලික රෝහලක ලෙඩෙකුට දිනයක් එහෙම නැත්නම් කිසියම් සේවාවක් කිසියම් පරීක්ෂණයක් එහෙම නැත්නම් ඒ වගේ දේ මේ මොනවාද ඔපරේෂන් එකක් ඒ වගේ විවිධ දේවල් එන්න පුළුවන්. ගෑස් කොහොමද වයින්නේ? කිලෝ එකක් ලීටර් ඔව් දැන් අපි නම් ගන්න කිලෝමීටර් කිලෝ ගන්න නේ. සාමාන්‍යයෙන් ඝන මීටර එක. ගෑස් මනිනවා ඝන මීටර එකක්. ගෑස් කිලෝ එකක් එහෙම කමන්නේ. සාමාන්‍ය පොතු එක ඝන කිලෝමීටර. ඝන මීටර. සෝරි ඝන කිලෝ නේ මීටර එකක්. ඝන මීටර්ද සර්? ඝන මීටර. පාරවල් කිලෝමීටර් හෝ මීටර් ඔව් කිලෝමීටරයක් සැතපුමක් ඒ වගේ. හෝටලයක් කෑම එක එළවලු කෑම එකක් ප්ලේට් එක. ඔව් එක ප්ලේට් එකක්. නේවාසික රාත්‍රියක්. දැන් ඔයාලා දන්නනේ ෆුල් බෝඩ්, හාෆ් බෝඩ්, ඩබල්, ට්‍රිපල්, ෆැමිලි එහෙම තියෙනවනේ. එහෙම නේද? අහලා තියෙනවනේ. ඒවා තමයි හෝටල එක. විදුලි බල නිෂ්පාදනය. වොට් එක ඔව් කිලෝවොට් පැය. කිලෝවොට් පැය. ඇඟලුම් කම්මලක්. නිෂ්පාදනය එකක. නිමි. ඇඟලුමක්. එක් ඇඟලුමක්. ඉන්ධන ලීටරයක් ලීටරයක්. බේකරියක්. වැලුමක්. අයිටමයක් එක අයිටමයක් මොකක්ද? එක අයිටමයක් ෆුඩ් අයිටම් එක නේ. ඔව්. ඔව් කැවිලි වර්ගයක්, කැවිලි ඒකකයක් එහෙම. එතකොට අධ්‍යාපන ආයතනයක් පැය ගාන. විෂයක් සිසුවෙක්. එතකොට විෂයක්, පාඨමාලාවක් මාසයක් ඒ වගේනේ. ඒ වගේ විවිධ ඒවා ඉන්න පුළුවන්. කෝස් එකකට විදිහට යනවා. ජල සම්පාදනය ඝන මීටර් ඝන මීටරයක් ලීටර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිට් නේ. එහෙම නේද? ඒගොල්ලන්ගේ යුනිට් එක කොච්චරද වෙන්නේ? ඝන මීටරයක් නේ ඝන මීටරයක් නේ. ඔය සාමාන්‍ය ලීටරයක් ඒ වගේ. සිමෙන්ති නිෂ්පාදනය කිලෝ එකක් ඉතින් මොනවාද? සාමාන්‍ය සිමෙන්ති නිෂ්පාදනය කරන අය කිලෝ ගානේ මනින්නේ නැහැ නේ. ටොන් ටොන් එකක් වගේ. දැන් සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතනය ටොන් එකක්. ගමාන්තය ගඩොල් එක ගඩොලක්. ගඩොලක් එහෙම නැත්නම් ගඩොල් 100ක් ගඩොල් 1000ක් එහෙම. පැහැදිලි නේද? මොකද මේ පිරිවැය ඒකක හරිය වැදගත් අපිට. ඒ වගේම තවත් තියෙනවා සංයුක්ත පිරිවැය ඒකක. මොකද්ද සංයුක්ත පිරිවැය ඒකකයක් කියන්නේ? එකතුව. පිරිවැය සමස්ත එකතුව. සංයුක්ත පිරිවැය ඒකකයක්. උපකොටස් කීපයක එකතුවක්. කිසියම් උපකොටස් කීපයක එකතුවක්. ඔව් කීපය පිරිවැය ඒකක එකක් වාගේ උපකොටස් දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා නම් පිරිවැය ඒකකයක් අපි කියනවා සංයුක්ත පිරිවැය ඒකකයක්. පිරිවැය කොටස් දෙකක්. දැන් පාන් ගෙඩියක් ගත්තාම එකයිනේ ඒකේ තියෙන්නේ. වනිස් ගෙඩියක් ගත්තොත් ඒක එකයි. හැබැයි අපි ගත්තොත් මෙහෙම දෙයක්. ටොන් එකක්. ටොන් කිලෝමීටරයක් කියලා ගත්තොත් ප්‍රමාණ ආයතනයක. ටොන් එකක් එක පැත්තකින් ටොන් එකක් අනිත් පැත්තෙන් කිලෝමීටරයක්. ඔබට ඒක තේරුන්නේ නැහැ නේද? දැන් මෙහෙම හිතන්නකෝ. ටොන් 10ක් ගෙනියනවා එක ලෝඩ් එකක්. ටොන් 10ක්. එතන මෙයා ටොන් කිලෝමීටරයක් කියලා ගත්තාම මෙතන කිලෝමීටර 10ක් එනකොට 10ක් ඒකද. සාමාන්‍ය එහෙම තමයි දැන් ගොඩක් බර ඒවා ගෙනියනකොට ගෙනියන්නේ ටොන් කිලෝමීටරයක්. එතකොට ටොන් ගානක් බලනවා කිලෝමීටරයක් ගාන බලනවා. එතකොට ඒක මොකද්ද? සංයුක්ත පිරිවැය එකකයක්. සංයුක්ත පිරිවැය එකකයක්. බලන්න ප්‍රවාහන කර්මාන්තයේදී ප්‍රවාහනයට අදාළ පිරිවැය එකකේ ටොන් 1ක් කිලෝමීටරයක්. එතකොට මේක මොකද්ද? සංයුක්ත පිරිවැය එකකයක්.
පැහැදිලි නේද? සංයුක්ත පිරිවැය එකකයක්. සර් ඒ වගේ සමාන තව උදාහරණයක් කියන්න බලන්න. දැන් අපි ගත්තොත් හෝටලයක නේවාසික රාත්‍රියක් ගත්තොත් මොනවද එන්නේ? එක දෙකක් තියෙනවා. මොනවද දෙකක් තියෙන්නේ ඒකේ? කෑම වියදමයි. කෑම බීමට එකයි, ලොජින් වලට එකයි. රාජ්‍ය සේවයේ ඉන්නවද මෙතන? රාජ්‍ය සේවයේ මෙතන ඉන්නවනේ. අපිට ගමන් වීදම් වලට දෙනවනේ සංයුක්ත දීමනාව කියලා එකක්. ඔව්. මොකද්ද සංයුක්ත දීමනාව කියන්නේ? සංයුක්තයක් කියන්නේ දෙකක්. මොකද්ද සංයුක්තය කියන්නේ? කාලය ගමන් වියදමයි. නවාතැන. ඒ කියන්නේ මේ ගමන් වියදම වෙන එකක්. ගමන් වියදම කියන්නේ බස් ගාස්තු දෙන එකනේ. සංයුක්ත කෑම බීමයි නවාතැනුයි. නවාතැනේ ආහාර පාන. සංයුක්ත දීමනාව කියන්නේ ඉක්ුම් හිතුම් කෑම බීම. ඉදුම් හිටුම් කෑම බීම. පැහැදිලිද? මට තත්පරයක් දෙන්න පොඩ්ඩක්. ලෙස පිරිවැය ගන්න. එවැනි ලෙස පිරිවැය සම්බන්ධ වෙන කාරණයන් තියෙනවා නම් අපි කියනවා සංයුක්ත. දැන් අපි හෝටල් එක ගත්තාම කෑම බීම වලටයි ඉදුම් හිටුම් වලටයි ගන්න. පැහැදිලිද? මම කර full board single, full board double, family, triple family. මම හතරක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා half and ඒ කියන්නේ bed and breakfast කියලා. ඒතර half board. ඒ කියන්නේ wheel දෙකයි, bread දෙකයි, ඒ කියන්නේ රෑ එකයි, උදේ එකයි. දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය අපිට පිට රටවල් වල ගියත් සමහරවිට මේ පැකේජස් වල තියෙනවා අපිට හෝටලෙන් දෙන්නේ සමහරවිට උදේ කෑමයි රෑ කෑමයි, දවල් කෑම දෙන්නේ නැහැ. අන්න ඒ වගේ. එහෙම තියෙනවා පැකේජස්. ඒතර ඒ ගාස්තුව හැදිලා තියෙන්නේ කොහමද? කෑම බීම සහ ඉඳුම් හිටුම්. දැන් අපි ගත්තොත් වෙඩින් එකකට හොටෙල් එකක් ගන්නකොට කොහොමද වෙන්නේ? රේට් ගානයි දෙන පැකේජස් වෙනම තියෙනවා. ඒතකොට ඒ තුල තියෙනවා ඒක සංයුක්ත. ඒ කියන්නේ ගොඩක් ඒවා එකතු වෙලා තියෙනවා. ගොඩක් ඒවා එකතු වෙලා තමයි තියෙන්නේ. අපි කියන සංයුක්තයක් කියලා. එකතුවක් තියෙනවා. පැහැදිලිද? එකතුවක්. පැහැදිලිද? පැහැදිලි සර්. හරිනේ. හරි. එතකොට ඔව් කියන්නේ ප්‍රශ්නයක් ඇහුවද නෑනේ? හරි. සංයුක්ත පිරිවැය එකක තියෙනවා. සංයුක්ත පිරිවැය එකක. ඒතර ඒක සාමාන්‍ය තාර්කික දෙයක්. බොහෝ තැන්වල තියෙනවා. දැන් අපි රෝහලක නැවැත්තුවත් රෝහලේ එහෙම තමයි. ඉඳුම් හිටුම් ඒ පැකේජස් තියෙනවානේ. මෙන්න මේ රූම් වල හිටියොත් මේ ගාස්තුව, මේ රූම් වල හිටියොත් මේ ගාස්තුව. ඒ වගේ ඒවත් එක තියෙනවා. පිරිවැය මධ්‍යස්ථාන. මොකද්ද පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ? පිරිවැය එක් රැස් වන තැන. ඒක ස්ථානයක් වෙන්න පුළුවන්, කාර්යයක් වෙන්න පුළුවන්, සිතයක්, ක්‍රියාකාරකමක්, උපකරණයක් හෝ පුද්ගලයෙක්. හැබැයි ඕනම එකක් වෙන්න පුළුවන්. තැනක්ම වෙන්න ඕනේ නැහැ. ඩිපාර්ට්මන්ට් එකක්ම වෙන්න ඕනේ නැහැ. සෙක්ෂන් එකක්ම වෙන්න ඕනේ නැහැ. පැහැදිලිද? විවිධ දැන් තියෙනවා. එතකොට පිරිවැය රැස් කරන පුද්ගලයෙක්, ඒකකයක්, අංශයක්, උපකරණයක් ඒ වගේ ඕනම එකක් අපි කියනවා පිරිවැය මධ්‍යස්ථාන. පිරිවැය එකතු කරන්නේ පිරිවැය මධ්‍යස්ථාන වල. පිරිවැය එකතු කරන්නේ පිරිවැය මධ්‍යස්ථාන වල. පැහැදිලිද? කාරණේ පැහැදිලිද? පැහැදිලි සර්. සමහර වෙලාවට පිරිවැය මධ්‍යස්ථානයයි පිරිවැය ඒකකයයි දෙකම එකක්. පිරිවැය මධ්‍යස්ථානයයි පිරිවැය ඒකකයයි දෙකම එකක්. දෙකක් නෙවෙයි. එහෙනම් දෙකම එකයි. සාමාන්‍ය කුඩා ආයතනවල කුඩා නිෂ්පාදන සම්බන්ධයෙන් මේ දෙකම එකක් වෙන්න පුළුවන්. එතකොට මුලින්ම පිරිවැය මධ්‍යස්ථාන වල එකතු කරලා ඊට පස්සේ පිරිවැය ඒකකට සම්බන්ධ කරනවා. පිරිවැය මධ්‍යස්ථාන වලට පිරිවැය එකතු කරලා මේ මධ්‍යස්ථානයේ නිපද වූ ප්‍රමාණයට නිෂ්පාදනයට සම්බන්ධ වන ආකාරය අනුව අපි පිරිවැය අපි ඉස්සරහට මේවා අපි ඉගෙන ගන්නවා. පොදු කාර්ය පිරිවැය වලදීම අපි මේ දේ කරනවා. හරි. ස්වරූපය අනුව දැන් මෙන්න මේ අපි කීපයක් අපි උදාහරණයක් ගමු. ස්වරූපය අනුව සේවා ස්ථානයකට උදාහරණ. සේවා ස්ථානයකට උදාහරණයක් කියන්න බලන්න.
ගබඩාව කර්ම නඩත්තු අංශය සේවා ස්ථානය සේවා සපයන ස්ථානය සැලූන් ආපන ශාලා දැන් අපි කියන්නේ නිෂ්පාදන කර්මාන්තයක දැන් කර්මාන්තයක් ගත්තොත් අපි ඇඟලුම් කම්මලක් කියලා ඇඟලුම් කම්මලක් ගත්තොත් මේකේ තියෙනවා නිෂ්පාදන අංශ තියෙනවා ඒක තියෙනවා මොකද්ද නඩත්තු අංශය තියෙනවා ආපන ශාලාව තියෙනවා ආරක්ෂක අංශය ගබඩාව ආරක්ෂක එමනේ ඒ වගේ ඒවා අපි කියන මොනවද සේවා අංශ හරිද ඉතින් පළවෙනි එක සේවා ස්ථානයකට උදාහරණ කාර්යයක් ශ්‍රිතයක් පුද්ගලයෙක් මොනවද මේවට එන්නේ විකුණුම් නියෝජිතයෙක් විකුණුම් නියෝජිතයෙක් තව කාර්යයක් කියලා කිව්වොත් අලෙවි කරන පාරිස්සල කිව්වේ වාහන සේවා කිරීම කාර්යයක් නේක හැදෙන්නේ ඇඳුම් මැසීම දැන් අපි ડોක්ටර් කෙනෙක් channel කළොත් ඒක එක කාර්යයක් ඒකට එකතු වෙනවා ගොඩක් ඒවා දැන් කාර්යයක් ශ්‍රිතයක් කියලා කියන්නේ අංශයක් කියන එක එක පුද්ගලයෙක් හරි ඊළඟ ක්‍රියාකාරකමකට උදාහරණයක් ඉඳක් කැපීම මොකද්ද අත්ත්ව පාලනය තත්ත්ව පාලනය තව නිදක් කැපීම sorry නිදක් කැපීමට ක්‍රියාකාරකමක් ගත්තොත් ලිඳක් කැපීම මේ වගේ වැඩක් දැන් ඔයාලා දැකලා දෙනවද ඔය මේ වැඩ අධ්‍යයනය කියලා අපි කියන්නේ මොකද්ද වැඩ අධ්‍යයනයක් කියන්නේ වැඩ අධ්‍යයන සහ ක්‍රම අධ්‍යයනය කියලා තියෙනවා වැඩ අධ්‍යයනයක් කියන්නේ මොකක්ද කරන වැඩ ප්‍රමාණය කොච්චරද කියලා මොකද්ද නියමිත වේලාවකදී කරන වැඩ ප්‍රමාණය වැඩ අධ්‍යයනයක් කියන්නේ මොකද්ද නියමිත වේලාවකදී කරන වැඩ ප්‍රමාණය ඔව් කිසියම් කාර්යයක් කිරීමේදී කරන කාර්ය සඳහා කොහොමද කරන්නේ නියමිත කාලයක් තුළ කොච්චර කරන්න පුළුවන්ද කියලා කරන අධ්‍යයනයක්. එතන ඒ වගේ දෙයකට අපි ගෙවීමක් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් හොඳ පළපුරුද්දක් තිබෙන හැකියාවක් තිබෙන කොට්ටාසයකට අපි දීලා කරව ගන්නවා. එතකොට ඒ සඳහා අපි කරන ගෙවීමක් තියෙනවා. අපි කරන වැඩ අධ්‍යයනයක්. උපකරණයකට උදාහරණයක් යුක්කි මැෂින් එක ඔව් යන්ත්‍රයක් ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා දැන් ඔය ගොඩක් ඔය ලොකු මැෂින් තියෙන JCB බැකුව වගේ දේවල් ඒ වගේ යන්ත්‍රයක් ගොයන් කපන යන්ත්‍රයක් ගොයන් කපන යන්ත්‍රයක් ඔව් වීමෝලා වීමෝලා ඒ වගේ දේවල් උපකරණයක් හරිනේ එතකොට සාමාන්‍යයෙන් ඒක ඔබට පුළුවන් වේවි පිරිවැය මධ්‍යස්ථාන කොටස් දෙකයි මොකද්ද පිරිවැය මධ්‍යස්ථානයේ කොටස් දෙක දැන් අපි ගත්තොත් බැංකු ශාඛාවක් ගත්තොත් ඒගොල්ලෝ පිරිවැය දරනවා ආදායම් එකතු කරනවා ඒ වගේ එතකොට එහෙම ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන් වඩා පහසුයි නිර්වචනය දැන් අපි හිතමු ඔබට බාර දීලා තියෙන එක සෙක්ෂන් එකක්. ඒ සෙක්ෂන් එක සම්බන්ධයෙන් ඔබ පිරිවැයක් දරනවා ඔබ ආදායම් එකතු කරන ඒ වගකීම් සියල්ල දීලා තියෙනවා. ඒ වගේ සෙක්ෂන් එකක් අපි කියනවා පිරිවැය මධ්‍යස්ථාන. ඒ කියන්නේ තේරුම් ගන්න ලේසි. එතන පිරිවැයක් දරනවා ආදායමක් දරනවා. ආදායමක් දරනවා පිරිවැයක් දරනවා. මේ දෙකම එකට එකතු වෙලා තිබෙන සෙන්ටර් එකකට අපි කියනවා මධ්‍යස්ථානයකට කියනවා ලාභ මධ්‍යස්ථාන. ලාභ මධ්‍යස්ථාන. ලාභ මධ්‍යස්ථානයක් කියන්නේ ඇත්තටම ගත්තොත් එක පුද්ගලයෙකුට සෙක්ෂන් එකක් බාර දීලා එක අංශයක් බාර දීලා එක යුනිට් එකක් බාර දීලා ඒ සම්බන්ධ සියලු වගකීම් පවර්ලා තියෙනවා. සියලු වගකීම් පවර්ලා දෙනවා අපි කියනවා ඒවා ලාභ මධ්‍යස්ථාන. පැහැදිලිද? දැන් අපි ගත්තොත් කළමනාකරුවෙකුට දෙනවා බැංකුවක්. බැංකු ශාඛාවක්. ඒක ලාභ මධ්‍යස්ථානයක්. ඒ ශාඛාවේ ලාභය පාඩුව වෙන වෙනම ගණනය කරනවා. එතකොට ලාභය අඩු වෙනවා නම් කළමනාකරුව අකාර්යක්ෂමයි කියලා වෙන පැත්තකට යවනවා. හරිද? එතකොට ඒ වගේ දෙයක් අපි කියනවා ලාභ මධ්‍යස්ථානය ප්‍රොෆිට් සෙන්ටර් එක. සාමාන්‍යයෙන් දැන් මෙතන රාජ්‍ය සේවයේ බහුතරයක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.
අපි එහෙම අපි ගණනය කරනවාද? එහෙම අපි ගණනය කිරීමක් කරන්නේ නැහැ. එහෙම ටාගට් අපිට දීලා නැහැ. එහෙම ආදායම් ලබන තැන් උනත් බලන්නකො රාජ්‍ය අංශේ. පෞද්ගලික අංශය ලාභ ලබනවා අපි පාඩු ලබනවා. දැන් සෙන්ටර් එක ලාභ මධ්‍යස්ථාන පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි සර්. ඇයි අපි එහෙම කරන්නේ? පාලනයේ පහසු වෙන්න. දැන් කළමනාකරුවෙකුට බ්‍රාන්ච් එකක් දුන්නොත් බැංක් එකක පාලනයේ පහසුයි. ඔහුට තියෙනවා යම් සීමාවක් තුළ තීරණ ගන්න පුළුවන්. ඒ සීමාව තුළ ප්‍රමාණවත් ඒ ආයතනය ලාභ කරන්න හෝ පාඩු කරන්න. හරිද? ලාභදායී කරන්න හෝ පාඩු කරන්න ඒ සීමාව තුළ පුළුවන්. සීමාව තුළ ප්‍රමාණවත්. සර් මේ ඔය දැන් සමෘද්ධි බැංකුව වගේ ඒතකොට ලාභ මධ්‍යස්ථානයක් විදිහට හිතා ගන්න පුළුවන් නේද? දැන් එයාලා සාමාන්‍ය ගණනය කරනනේ ලාභ මධ්‍යස්ථානය. ලාභ මධ්‍යස්ථානය. ඒ වගේ එකක් වෙන වෙනම සාමාන්‍ය ලංකාවේ සමෘද්ධි බැංකුව වල ගණනය කරනවා මේකේ වැඩිම ලාභයක් ලබන්නේ මේගොල්ලෝ. ලාභ ලබන අතින් 1 2 3 මේගොල්ලෝ කියලා ගණනය කරනවා. එතකොට එවැනි ආයතනයක නිලධාරියෙකුට ඒ බාරව ඉන්න කෙනාට ස්වාධීනව තීරණ ගන්න පුළුවන් නේ. පිරිවැය පාලනය මට තත්පර විනාඩියක් දෙන්න. ප්‍රමාදයට එක නැතුම බැරි අවස්ථාවක් එක මම ගත්තේ. හරි. ඔව් සර් සර්ටත් ඒක නිදාගෙන තියෙන්න ඕනේ මේ අවස්ථාවේ. මම වෙන්න ඕනේ මඩලක් නිසා සර් ඒක කරගන්න කමක් නැහැ සර් අදට. ඔව් සර් ඒක කමක් නැහැ. සර්ගේ වැඩේටත් යන්න ඕන නේ. ඒක හන්දා. ගෲප් එකත් අතේ තියෙන නිසා අපි කියව ගන්න සර් කමක් නැහැ. ඇත්තටම ලොකු දෙනෙක් සහභාගී වුණා. මම ඇත්තටම නැවතත් මතක් කරනවා මේක අමාරු විභාගයක් නෙවෙයි. මමත් ඒ දවස්වල ඉඳන් විවිධ දේවල් කරන අතරේ මම මේ එක්සෑම් කරේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි ඒවට මම අයිලන්ඩ් 7 විදිහට 7 වෙනි විදිහට පාස් වුණා. මේක ඇත්තට ලොකු අමාරු විභාගයක් නෙවෙයි. ඒතර මම මේ කාලයක් තිස්සේ ගත්ත අත්දැකීම් මේ වගේම වසර 20ක් විතර ඉගෙනීම් කරලා මේ විෂයන් උගන්වලා ගත්ත අත්දැකීම් එක්ක මම ඔබට උපරිමය කරනවා. මම ඒක මුලිනුත් කිව්වා දැනුත් කරනවා මේක මම රෙකෝඩ් කරලා කියන්නේ. ඒක නිසා මේ ඔබෙන් ඉල්ලනා අපි කොච්චර මහන්සි වුණත් නැහැ විභාග ලියන්නේ ඔබ හරියට නිවැරදිව සූදානම් නොවුනොත් ඔබට යමක් කරගන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න මුල ඉඳලම පිළිවෙලකට ක්‍රමවේදයකට වැඩ කරමු. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහාය අපි පුළුවන් තරම් අභ්‍යාස ආදමු. මට ගැටලුවක් නැහැ. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිමය මම අපට දෙනවා. එහෙමනම් අංග සෙනසුරාදා 8ට තියෙනවා ඔඩිටින්. ඊට පෙර මම ඔබට කතා කරන්න පුළුවන් වුණොත් කොහොමද බදාද රාත්‍රී තියෙනවා IQ ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඔබට දෙන්න පුළුවන් උපරිමය ලබා දෙනවා. ඊට පෙර සෙනසුරාදාට පෙර කතා කරන්න පුළුවන් වුණොත් මම ඔබට කතා කරනවා. එහෙමනම් සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා. අද දවසේ අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. එහෙමනම් බොහොමත් ස්තුතියි.